ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. ආමේන්. ඔබව දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දැකීම ලොකු ප්‍රීතියක්. ඔබ කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද? සතුටින් ඉන්නවද? හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අද දවසේ මම කතා කරන්න යන්නේ කෝකද හරි ස්වභාව කියලා. ගොඩක් අය අහනවා කෝකද හරි ස්වභාව. ඉතින් අද කෝකද හරි ස්වභාව කියලා බලන්න යනවා. හැබැයි මම මෙතනින් කතා කරන්න යන්නේ අර ස්වභාව වැරදි මේ ස්වභාව වැරදි කියලා නෙවෙයි. වැරදි ස්වභාවල් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. කොයි දේවදාසය ගැනවත් මම කතා කරන්න යන්නේ නැහැ. මම අද කතා කරන්න යන්නේ මනමාලිය නැමැති දෙවියන් වහන්සේගේ ස්වභාවයේ ලක්ෂණ. එතකොට ඔබට පුළුවන් නිගමනයකට එන්න ඔබට පුළුවන් ඔබව සෝදිසි කරන්න ඔබ කොයි ස්වභාවද කියලා. ඔබ කොයි ස්වභාවද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අපි කියමු සාලමෝන්ගේ ගීතිකාව පස්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. සාලමෝන්ගේ ගීතිකාව පස්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ඇයි ඔච්චර වෙලා යන්නේ බයිබලෙට? සාලමෝන්ගේ ගීතිකාව පස්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. පස්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ස්ත්‍රීන්ගේ ඊතා ලක්ෂණ තැනැත්තිය වෙන ප්‍රේමවන්තයෙකුට වඩා අනුවේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද්ද? නුඹ මෙසේ අප දිවුරවන්නේ වෙන ප්‍රේමවන්තයෙකුට වඩා අනුවේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද්ද? ඔව්. අදවසේ බලන්න ස්ත්‍රීන් අතරින් ඊටාම රුව ඇත්තිය. අපි දන්නවා ස්ත්‍රීන් අතරේ ඊටාම රූප ඇත්තිය කියලා කිව්වම එයා රූප රාජිනියක්. එයාගේ තියෙන විශේෂත්වය තමයි මේ ගොඩක් සද්ද වැඩි වෙනවා. බුම් බුම්. ස්ත්‍රීන් අතරින් ඊටාම රූප ඇත්තිය. එසේනම් මේ කාන්තාව ඇවිල්ලා අනිත් හැම කාන්තාවකටම වඩා ලස්සන තැනැත්තියක්. හැම කාන්තාවකටම වඩා එයා ලස්සනම කෙනා එයා තමයි. දැන් අපි රූපසුන්දරයේ තරංගයවල වලට ගියාම එතන ඉන්න ඔක්කොගෙම වඩාම ලස්සන කෙනා තමයි එයා රූප රජිනිය බවට පත් වෙන්නේ. දැන් නම් එහෙම නැහැ. Tamanට හිතන කෙනාව පත් වෙනවා. ඒ ඉස්සර කාලයක් තිබුණා. ඒ දෙවියන් වහන්සේ වචනේ මෙතන කතා කරන්නේ කාවද මේ රූප සුන්දරියක් වෙන තැනැත්තියක්. ඇය ස්ත්‍රීන් අතරින් ලස්සනම තැනැත්තිය. එහෙනම් මේ යේසුස් වහන්සේගේ මනමාලිය නැමැති ස්වභාව හැම ස්වභාවයක් අතරින්ම ඊටාම ලස්සනම තැනැත්තිය. ඒ තැනැත්තියට තියෙන විශේෂ ලක්ෂණ. ස්වාමීන් වහන්සේගේ මනමාලියට විශේෂ ලක්ෂණ තිබෙනවා. අපි දන්නවා ඉස්සර මනමාලියෝ බලලා තමයි කසාද බඳින්නේ. ඉස්සර අම්මලා තාත්තලා නිකන් ආවට ගියාට මේ ගොල්ලෝ කෙල්ලෝට යාළු වෙලා කසාද බඳින්න බෑ. අම්මලා තාත්තලා ඒ කාවාරි මනමාලියක හොයලා එක්කෙනෙක් නෙමෙයි අඩුම ගානේ කසාදේ බඳින්න කණින් කොල්ලෙක් ඔය කෙල්ලෝ 100ක්වත් මං හිතන්නේ බලලා තමයි බලලා ගාති ගුණ උස මාත ලස්සන එයාගේ තියෙන දේවල් ඔය හැම දෙයක්ම බලලා තමයි ඒ කාලේ මනමාලියක් බඳලා දෙන්නේ. දැන් එහෙම නැහැ. ඒකාට මනමාලිය හොයා ගන්න. තමන්ම බලා ගන්න. අම්මා තාත්තා බලන්න ඕනේ නැහැ. මොනවාරි ප්‍රශ්නයක් ඇතිවෙනවා මේ වාගේ අම්මගෙන් අහලා ගාම මට ආදරය කරේ. තාත්තගෙන් අහලා මට ආදරය කරේ. අම්මා තාත්තා වැඩක් නැහැ. කොමාව බඳපන්. අම්මගෙන් තාත්තගෙන් වැඩකුත් නැහැ. මං උඹව බඳිනවා. අද කාලේ එහෙම තමයි. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර බොහොම වෙනස්. මොනවද කියන්නේ පදේ ආයෙ කියමු අපි ඒක. ආකාරය පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ස්ත්‍රීන්ගේ නිතා ලක්ෂණ තැනැත්තිය වෙන ප්‍රේමවන්තයෙකුට වඩා නුඹේ ප්‍රේමවන්තයාට ස්ත්‍රීන් අතරින් ස්ත්‍රීන් අතරින් ඊටා ලස්සන තැනැත්තිය. ස්ත්‍රීන් අතරින් වඩාම ලස්සන තැනැත්තිය තමයි විවාහිතදී ඕනම කෙනෙක් තෝරගන්නේ. ඒ වගේ තමයි අපේ යේසුස් වහන්සේ උන්වහන්සේ තෝරගන්නේ මේ ස්ත්‍රීන් අතරින් වඩාම ලස්සනම තැනැත්තිය. ලස්සනම ස්වභාවයි. ඇද නැති, paludu නැති, රැලි නැති ස්වභාවයක් කියලා පාවලතුමා කියනවා.
කිසිදු රැල්ලක් නැති, කිසිදු ඇදයක් නැති, කිසිදු පළුද්දක් නැති සභාවක් තමයි උන්වහන්සේ ඔසවගන්නේ. එතකොට ඔබට ආන්න පුළුවන් යේසුස් වහන්සේ ඔසවගන්නේ එක සභාවක්ද? නෑ. ඒ සභාවල් දහස් ගණන්, ලක්ෂ ගණන්, අද බිලියන ගණන් සභාවල් තියෙනවා. පඳුරෙන් පඳුරට සභාවල් තියෙනවා. මේ අපි ඉන්න තැනම ඉන්න සභාවල් පහක් විතර තියෙනවා. අපිට කියන්න බෑ අපි තමයි ඔසවගන්නේ සභාව කියලා. එහෙම අහන ප්‍රශ්නෙට තමයි උත්තරය අපි කොයි සභාවද දෙවියන් වහන්සේ ඔසවගන්න කියන්නේ කියලා. අපේ සභාව විතරද? නෑ. එහෙනම් කොයි සභාවද දෙවියන් වහන්සේ ඔසවගන්න කියන්නේ? ස්වාමීන් වහන්සේ ඔසවගන්නේ ඒ මනමාලියට සුදුසු ලක්ෂණය තියෙන සභාව. ඒ සභාව ඕනෑම මනමාලියට සුදුසු ලක්ෂණය ඇති සභාවක් තුල මනමාලියට තිබෙන ලක්ෂණ තියන අය ඉන්න පුළුවන්. අපි දකිනවා සභා කාල 7ක් තිබෙනවා. ඒ තමයි එපිස සභාවේ ඉඳලා අපි දකිනවා ලවෝදික සභා යුග වෙනකන් යුග 7ක්. මේ එපිස සභාවේ පටන් ලවෝදික සභාව වෙනකන් යුග 7ක් තිබෙනවා. කාල 7ක්. මේ යුග 7ේදී එපිස සභාවේ හිටපු අයගේ ස්වභාවය තමයි පළමු ප්‍රේමේ නැහැ. පළමු ප්‍රේමේ නැහැ. හැබැයි කැපවීම තිබුණා. දැන් අපිට පුළුවන් ලවෝදික සභාවේ අන්තිම සභා යුගයේ දකින්න පුළුවන් කැපවීම තියෙන මුල් ප්‍රේමයේ තියෙන අය ඉන්න පුළුවන් කතෝලික සභාවක් තුල. සියාසි සභාවක් තුල. එක එක සභාවන් තුල මේ මනමාලීගේ ලක්ෂණ තිබෙන අය ඉන්න පුළුවන්. මේ ලවෝදික සභාව යුගයේ තුල අර සභා හතේම තියෙන ලක්ෂණ තිබුණ අය ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඒ අයව තමයි ඔසවගන්නේ. බ්‍රහ්මන් කියන තේරුම මනමාලියට සුදුසු ලක්ෂණ ඒ මනමාලිය තුල තිබෙනවා නම් ඒ මිනිස්සෙක් තුල සභාවක් කියලා ගත්තාම ඒ සභාව ඇවිල්ලා කවුද? ඔබම. ගොඩනැගිල්ල නෙමෙයි මේ ගොඩනැගිල්ල නෙමෙයි දෙවියන් වහන්සේගේ සභාව. ඔබත් මමත් දෙවියන් වහන්සේගේ මනමාලියයි. එතකොට මේ මනමාලිය වෙන මට දෙවියන් වහන්සේ කැමති ගුණාංගයේ ලක්ෂණ තිබෙන්න ඕනේ. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනයට පෙරලගමු අපි. නාහුම් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ අපි දැක්ක සාලමෝන්ගේ ගීතිකාවේ 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉන්නවා. ඊටාම ලස්සන තැනැත්තියක්. මේ තැනැත්තිය අනිත් අයට වඩා ඊටාම රූප සුන්දරිය. මේ තමයි ආත්මික ස්වභාව. දෙවියන් වහන්සේ කැමති දෙවියන් වහන්සේ නැමැති මනමාලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති මනමාලය කැමති ඒ මනමාලිය තමයි ඉන්නේ සාලමෝන් 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. දැන් තව ලස්සන කාන්තාවක් ඉන්නවා. ඇය ඉන්නේ නාහුම් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ. ඇය කෙබඳු තැනැත්තියක්ද? ඇය රූප සුන්දරියක්. ඇය මොන වගේ තැනැත්තියක්ද කියලා බලන්න. නාහුම් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය මෙසේ වෙන්නේ මන්ත්‍රණකාරියක් වූ ඊතා ශෝභමාන මෙසේ වෙන්නේ මන්ත්‍රණකාරියක් වූ ඊතා ශෝභන වෛශ්‍යාවිගේ වෛශ්‍යකම් රාශිය මේ නාහුම් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ඉන්නවා ඊටාම ලස්සන රූපවත් ලස්සන රූප සුන්දරියක් කියනවා. නමුත් ඇය වෛශ්‍යාවියක්. කාන්තාවන් දෙදෙනෙක් ගැන අපි අති. කාන්තාවන් දෙදෙනෙක් ගැන අපි නිතරම දේව වචනය තුල දකිනවා. ආත්මික සභාව සහ ලෝකීය සභාව. මැරිච්ච සභාව සහ ජීවමානව ඉන්න සභාව. දෙදෙනෙක් ඉන්නවා. අපි දකින හිත ප්‍රදේශයේ ඉතා මනාව දකින්න පුළුවන්. මොනවද මේ ආත්මික කාන්තාවල් වගේම තමයි සමග වෛශ්‍යාවිය. මේ ලෝකයේ වෛශ්‍යාවියක් ඉන්නවා, ආත්මික කාන්තාවක් ඉන්නවා. දෙවියන් වහන්සේ නියෝජනය කරන සභාවක් ඉන්නවා, යක්ෂයෝ නියෝජනය කරන සභාවක් ඉන්නවා. දැන් මේ දෙන්නම ලස්සනයි. මේ ලස්සනට ආකර්ෂණය රැවටෙන්න බෑ. අද මනමාලියගේ ආකර්ෂණයට තමයි ගොඩාක් වෙලාවට තරුණයෝ රැවටෙන්නේ. එතකොට මේ ලස්සන පිටාතරින් පේන ලස්සනට ඔබ රැවටිලා සමාහට වෛශ්‍යාවියක් පසුපස යනවා වෙන්න ඇති. වෛශ්‍යාවිය සමග ඉන්නව වෙන්න ඇති. ඇගේ සෝමන වචන වල රැවටිලා ඉන්නව වෙන්න ඇති. නමුත් මනමාලියගේ ලක්ෂණ වලින් එකක් මනමාලියගේ ලස්සන. නමුත් මේ ලස්සන තියෙනවා දෙවියන් වහන්සේගේ මනාලිය වෙන සභාවලක් තියෙනවා මේ ලස්සන වෛශ්‍යාවියක් තියෙනවා මේ ලස්සන. නමුත් ඇයගේ ලස්සන මොන වගේද? ඇය මන්ත්‍රකාරියක්. එහෙමද? කියන්ට ඇගේ ලක්ෂණ විතරක් අපි කියමු. මන්ත්‍රණකාරියක්. ඇය එක හරිම ලස්සනයි. ලස්සන වෛශ්‍යාවිය. දෙවියන් වහන්සේගේ මනාලිය මනමාලියේ තියෙන ලස්සනම ඇයට
තියෙනවා. හැබැයි ඒ මන්ත්‍රකාරයා මතක තියාගන්න ආශ්‍රය කරන්නාගේ ජීවිතයේ මාම භයානක තැනකට යන්න යනවා. ඒ මන්ත්‍රකාරයා වෛශ්‍යකම් රාශිය. ඒ වෛශ්‍යකම් රාශියක් කරන තැනත්තියා. ඇගේ වෛශ්‍යකම් වලින් ජාතීන්ද ඇගේ මන්ත්‍රණ වලින් පවුල්ද විකුණන්නේ. ඔය මොනවද කරන්නේ? ඇගේ මන්ත්‍රණ වලින් ඇගේ වෛශ්‍යකම් වලින් පවුල් විකුණනවලු. ඇගේ වෛශ්‍යකමෙන් ඇයි මොනවද කරන්නේ? උඹලව විකුණනවා. යක්ෂයාට සාතන්ට මේ රූපවත් තනත්‍රයේ පසුපස යන මිනිස්සු ලෝකේ සබාවල් දෙකක් තියෙන එක සබාවක් දෙවියන් වහන්සේගේ සබාවක් යක්ෂයාගේ. හැබැයි මේ දෙන්නටම එකම ලක්ෂණ තියෙනවා. රූපවත්. අපි මේ එක හා සමාන ලක්ෂණ ගැන දෙවනාශී වචනේ මතේ පොතේ දකිනවා. මොනවද කියන්නේ? අතිවානම් දෙකක් ගැන කතා කරනවා. දෙන්නේ ගෙවල් හදනවා. දෙන්නේ ගෙවල් හදනවා. එක්කෙනෙක් ගේ හදනවා කන්ද උඩ, එක්කෙනෙක් ගේ හදනවා වැල්ලේ. අය කන්ද උඩට නැගලා සිමෙන්ති අරගෙන ගිහිල්ලා පොළව හාරලා ෆවුන්ඩේෂන් එකක් දාලා බිත්ති ගොඩ නගනවා. මෙයා මොනවද කරන්නේ? මෙයා වැල්ල හාරලා වැල්ලේ ෆවුන්ඩේෂන් එක සිමෙන්ති දාලා ගල් දාලා ගඩොල් වලින් සිමෙන්ති වලින් ගයක් හදනවා. අරය වහලට ෂීට් දානවා, මෙයා වහලට ෂීට් දානවා. අරය ගෙදරට කරන්ට් එක ගන්නවා, මෙයා ගෙදරට කරන්ට් එක ගන්නවා. මෙයා ගෙදර පොළව මොකද මේ සිමෙන්ති දානවා, මෙයා සිමෙන්ති දානවා. අරය ඇටච් බාත්රූම් එකක් හදනවා, මෙයා බාත්රූම් එකක් හදනවා. මෙයා හදනවා ලස්සන කුස්සියක්, අරයා ලස්සන කුස්සියක් හදනවා. දෙන්නම එක වගේ. කිසි වෙනසක් නැහැ. බැලුමට ඒ ස්වභාවයට ගියාම මොකෝ, මේ ස්වභාවයට ගියාම මොකෝ. ඒක ස්වභාවයක්, මේක ස්වභාවයක්. ඒකේ ඉන්නේ දෙවියන් වහන්සේ, මේකෙත් ඉන්නේ දෙවියන් වහන්සේ. ඒකේ කරන්නේ පාස්ව දේශනා, මේකේ කරන්නේ පාස්ව දේශනා. ඉතින් මොකද? වෙනසක් නැහැ. වෙනස එන වෙලාවක් තියෙනවා. පේනකොට වෙනස ඇති වෙන්නේ නැහැ. පේනකොට ඔක්කොම ලස්සනයි. වෙනස ඇති වෙන වෙලාවක් තිබෙනවා. මේ වෙනස කොයි වෙලාවද හටගත්තේ? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා වැස්සි වැස්ස ජලයේ ගලා ඇවිත් ඒකට ගැසුනේ. වැස්ස එනකන් ඒ ගෙදර තාත්තිය උඹට දැනගන්න බෑ. වැස්ස එනකන් උඹ ඉන්නේ කොහෙද කියලා දැනගන්න බෑ. වැස්ස අපේ ජීවිතේ කොහොමද පීඩාව? ප්‍රශ්නේ කරදරය එනකන් හිතේ කාගේ ළඟද කියලා අපිට දැනගන්න බෑ. පීඩාකාරයාගෙන් යහපතක් ලැබෙයිද? ලැබෙයිද? පීඩාකාරයාගේ පක්ෂයේ සිටගෙන උගෙන් අපි යහපත ඉල්ලුවම අපිට යහපත ලැබෙයිද? වෙලාවක් තිබෙනවා හැමදේටම. නමුත් දෙවියන් වහන්සේ ඊට කලින් අපිට අනතුරු අඟවලා තිබෙනවා. ඔබ කන්ද මුදුනේ ගේ හදා ගන්න ඔබ ආරක්ෂාවෙන් යනවා. ඒ කන්ද මුදුන තමයි දේව වචනේ. මේ වචනේ මේ වචනේ පිළිපදින මිනිසයා කන්දක් මුදුනේ තමාගේ නිවස සාදාගත් මිනිසෙක්. අදවසේ මේ වචනේ අහලා මේ වචනේ තුල පවතින ඔබ කන්දක් මුදුනේ ගේ හදාගත්ත මිනිස්සු. මේ වචනේ අහලා හොඳට කන් වලට දාගෙන ගෙවල් වලට ගිහිල්ලා වැල්ලේ ගෙවල් හදන්නේ උනේ. දෙවියන් වහන්සේ ගෘහය අතහැරලා වෛශ්‍යාවිය පස්සේ ගණිකාව පස්සේ වේබාජු පස්සේ සල්ලාලේ පස්සේ යන අය මොනවද කරන්නේ? වැල්ලේ ගෙවල් හදාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ ගේ කඩා වැටෙන්නේ නැහැ දැම්මම. ඒගොල්ලෝ කියනවා අපි ස්ටෝක් එකට ඉන්නේ. ඒගොල්ලෝ හදපු විදිහට තමයි අපිත් හැදුවේ. ඒගොල්ලන්ගේ ගෙදරටයි අපේ ගෙදරටයි මොකක්ද වෙනස? උගේ වහනේ දාලා තියෙන උළු අපේ වචන වහනේ දාලා තියෙන උළු. උන් හදලා තියෙන සිමෙන්ති කඩුවෙන් අපි හදලා තියෙන සිමෙන්ති කඩුවෙන්. ඔක්කොම එක වගේ. හැබැයි වෙලාවක් එනවා. වැස්සෙන් ටෝනි සුලංහායෙන් ටෝනි එතකොට තමයි තේරෙන්නේ මේ නිවසේ පැවැත්ම ගැන. Taman මෙච්චර කාලයක් දරදිය ඇදපු තැන ගැන, Taman වෙහෙසුව දැනගෙන උදේ පාන්දර කිට මරලා ෂර්ට් එකේ අට කරලා බෙල්ට් එකේ නේ දාගෙන උඹ යුද්ධෙකද ගියේ කොස්කොඩන්නද ගියේ කියලා දකින්න වෙලාවක් හිටියනවා මේ ජීවිතේ. උඹ හාලෙලුයා කියවද හුලෙලුයා කියවද කියලා තේරෙන්නේ නැහැ. එතකොට තමයි. එතකන් තේරෙන්නේ නැහැ. එතකන් පුළුවන් ටක්කින් කරලා යන්න කිට මරලා. එතකන් පුළුවන් හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන යන්න. මෙතන ඉන්නවා වෛශ්‍යාවිය. අය මන්තරකාරියා. හරිම ලස්සනයි. පේනුමට රැවටෙන්න එපා. මම කතා කරන්නේ මේ ලෝකීය වෛශ්‍යාවිය ගැන නෙමෙයි. දැන් ඉතින් ඉපස් සිස්ටම් මේ පාරවල් ගන්නේ නෑ. මම ඔබට මේ පෙන්නන්නේ සභාවේ මේ වෛශ්‍යාවිය කියලා කතා කරන්නේ සභාවේ මනමාලිය කියලා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නැමැති මනමාලිය. මට ඕනේ ඔබ මෙතන ආත්මික චිත්‍රය අඳ ගන්නටයි.
නැත්නම් මේ දණයි මතක් කරන්න එපා. අර පාරායිනිට ලස්සන වේස ගෑනිය. ඒ කියන්නේ දැන් සිස්ටර් කියන්නේ. මම කතා කරන්නේ එහෙම ගෑනු ගැන නෙමෙයි. දැන් ඔබේ මනස එතෙන් කරගෙන යන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ මනමාලිය හැටියට ඉන්න ඕන මිනිස්සේ අද ඔබේ ජීවිතයේ අතුලාන්තයෙන් ඒ වෛශ්‍යාවයේ ස්වභාවය අරගෙන ඇති. සබහා දෙකක් තිබෙනවා. ඔබ කොතනද ඉන්නේ? ඔය කොයි හැඩරුව තියෙන කෙනා තුලද ඉන්නේ කියන එක තමයි ඔබ අද දැනගන්න ඕනේ. අය වෛශ්‍යා කාන්තාව. අය මොනවද කරන්නේ? අද ගොඩක් අය අහනවා පාස්ටර් සිස්ටර් අපිට යන්න හොඳ සභාවක් කියන්න. ගොඩක් ඈත ඉන්න අය සිස්ටර් අපිට යන්න හොඳ සභාවක් කියන්නකෝ. නෑ හොඳ නෙමෙයි. සිස්ටර් අපිට යන්න හොඳ ආත්මික සභාවක් කියන්න. ආත්මික කිව්වොත් හොඳ තමයි. ආත්මික තුල නරකක් තියෙන්න බෑනේ. හැබැයි මේ ප්‍රශ්නය අද එසේ අහන්න සලස්සලා තියෙන්නේ මොකද අද ආත්මික දේ තුලට නරක ඇවිත් තියෙන මිනිස්සුන්. අද ආත්මික සභාවන් තුල නරක තියෙනවා. අද ආත්මික සභාවන් වල තිබෙන ලස්සනේ කොහොමද කිව්වොත් උත්සවයන් දවසට ලයිට් එක ඕෆ් කරලා මෙතනත් ඒ වගේ ජවුසන් නඩන්න පටන් ගත්තා කට්ටිය. ස්වාමීන් වහන්සේ ස්තුතියි එළවලම දැම්මා. ලයිට් එක ඕෆ් කරලා උත්සවයන් දවසේ බැලුමක් පුම්බලා බඩේ තියාගෙන දෙන්නේ ඇතිල්ලේ ඩාන්ස් කරනවා. මම දන්නේ මොන් කොයි නයිට් ක්ලබ් එකේ ඔය ඩාන්ස් එක දාලා ආවද කියලා. ඒ අපවිත්‍රකම මම දැක්ක සරපිය දෙන්නෙක් එකට ඇතිලා ඉන්නවා වගේ. මම කරුණාකරලා ලයිට් එක දාපන් ඔය නටන නතර කරපන්. කී දෙනෙකුට මතකද මම දන්නේ මට නම් මතකයි. ආත්මික සභාවක් තුන මේවා තියෙන්න බෑ පුතේ. උඹ උත්සව ගනි පාටි ගනි ඕන එකක් ගනි. හැබැයි ලෝකෙ දින දේ උඹ ඇතුළට ගේන්න එපා. නයිට් ක්ලබ් එකේ ඩාන්ස් එක උඹ සභාව තුලට ගේන්න එපා. සභාව පිටපස්සේ ලයිට් දාලා පාට ඉස්රායිල් එක මොන වගේද කියන්න දන්නේ නැහැ. කෙල්ල කොල්ලෝ සභාවේ ඉන්න තරුණිය මුන් ඔක්කොම හිතාගෙන ඉන්නේ ආත්මිකයි කියලා සභාව තුලට ආවම. ලයිට් එක ඕෆ් කරලා බලන්න ඕනේ ආත්මිකකම. ඒ වගේ සභාව ඉඳ හදලා දෙනවා පූජාසනේ පිටිපස්ස. ඔබ කොතනද නියෝජනය කරන්නේ කියලා මම මේ කියන ලක්ෂණ තුලින් බලා ගන්න වෛශ්‍යාවියක් තුල ඉන්නවද? නෑ. ස්වාමීන් වහන්සේගේ ආත්මික මනාලිය තුල ඉන්නවද කියලා. ස්වාමීන් වහන්සේ කියනවා කැමර පිට අන්ධකාරය විය දෙවියන් වහන්සේ ආලෝක වේවයි කීස් එක විට ආලෝක විය. දෙවියන් වහන්සේ අන්ධකාරයට ආලෝක දුන්නේ ඔබ සභාවේ ලයිට් ඕන් කරලා එක එක ඇතිලා ඉන්න නෙමෙයි. අද පූජාසනේ පිටිපස්සේ එක හදලා දෙනවා. තරුණයන්ට ලයිට් ඕෆ් කරලා ඩුම් බුම් ගාලා එහෙම ඩ්‍රම ගහනවා. මෙහෙන් මියුසික් එකක් දාලා තියෙනකම් වල්මත් වෙනවා. ඉන්නේ කාව නිකන් මර ආත්ම ප්‍රාණ ශරීර කැරකිලා බඩබොකු එළියට ඇවිල්ලා හැඟීමක් නැති එකක් වල්මත් වෙනවා. ඉන්නේ අම්මද තාත්තද දුවද පුතාද කියලා දන්නේ නැහැ කියලා ළඟින තරමට තමයි පූජාසනේ වෙන මියුසික් එක. කොයි වගේ තැනකද ඉන්නේ? හැබැයි වාස ඇති තරුණයා අපි හරියට විනෝද වුණාද සභාවේ? හරි ෂෝක් නේ අනේ සභාවේ. හරි විනෝදයි. හරි ජොලි. මං හරි ආසාර බලන්න කර බැලුව කඩා ගන්න තු නටපු හැටි. උඹ සභාවට ඇවිල්ලා මොනවද ගත්තේ ආත්මෙට? උඹ සභාවට එන්නේ බැලුමක් තුන්දක නටලා යන්නද? උඹ සභාවට එන්නේ කොල්ලයි කරේ අත දාගෙන වල්මත් වෙන මෙතන බෝල් රූම් ඩාන්ස් එකක් දාන යන්නද? අද ගොඩාක් සභාවල් මේ වගේ. ඔබ යන තැනගෙන ඔබ ප්‍රවේශම් වෙන්න. මෙතන ඉනවා වෛශ්‍යාවියා. ආත්මික සභාව නම් පුතේ මේ තලේ තියෙන්න බෑ. ඒ වගේ දේවල් වලට මම දැඩිව විරුද්ධයි. මෙතන බෑ ඕන නාටකමක් එළිය නටා ගන්න. මෙතන බෑ ඒවා. මේ ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය අපි ඒ සභාවට එන්නේ. ඇයි අපි සභාවට එන්නේ? ඇයි? ස්වර්ගයට යන්නේ. කවුරුන් කියන්නේ අපි සභාවට ආවේ දෙවනාසික වචනේ කියලා තියෙනවද සිස්ටර්? සාය දවසක් වැඩ කරගෙන හත් වෙනි දවසේ දෙවියන් වහන්සේට දෙන්න කියලා. ඒ නිසා අපි ආවා. නමුත් අපි සභාවට එන්න ඕනි ස්වර්ගයට යන පිණිස. හලෙලූයා. ස්වර්ගයට යන්න නම් සභාවට ආවම අපේ අඩුපාඩු දෙවියන් වහන්සේ කතා කරලා කියනවා. අඩුපාඩු දෙවියන් වහන්සේ කියනවා. උඹ වගේ මනමාලි කොඹේ කරඹු දෙක. ස්වාමීනි කරඹු දෙයක් නෑ. ඇයි මම උඹට අරන් දුන්නානේ මං කිට් එකම. නැත්තම් කියන්න පුළුවන් ඔයා අරන් දුන්නා වගේ අහන්නේ.
වෙලාවේ ස්වාමීන් වහන්සේ මනමාලට අවශ්‍ය කරන සම්පූර්ණ කිට් එක දීලා තියෙනවා. ඔබ කරම්ප දෙක නැතුව આવොත් ආදරෙන් ආයි පුතේ කෝ කරම්ප දෙක. අමතක වුණා. එහෙනම් ඊළඟ පාර මතක් කරලා දාගෙන ඉන්න. ලොකු දු නැගිටලා ඉන්න. කරම්ප දෙක දාගෙන ඉන්න අමතක වුණා කියලා ඔබට කියන්න පුළුවන්. අනිත් වතාවේදී මට මෙතන පේන නිසා මට කමක් නැහැ. මට කොයි දුවද මන් දන්නේ නැහැ. මට පේන කෙනා මම කියනවා. නිදාගෙන ඉන්න එපා සභාවට. සභාවට එන්න ඕනි ස්වර්ගයට යන්නයි. මනමාලීගේ ලක්ෂණ හැම කෙනෙක් තුළම තිබෙන්න ඕනි. මෙතනදී දෙවියන් වහන්සේ ඒව තමයි පෙන්නන්නේ. මේ ඒව කතා කරනකොට තරහා යන්න පුළුවන්. අඩුපාඩු හදාගෙන යන්න තමයි අපි ස්වර්ගයට එන්නේ. සභාවට එන්නේ. ස්වර්ගයට යන්න තියෙන ඉනිමග තියෙන සභාවේ. කොහෙද තියෙන්නේ? සභාවේ. දොරටුව යේසුස් වහන්සේ. මෙතනට ආව දෙවියන් වහන්සේ අපිට තරවටු කරනවා. අපිට බනිනවා. අපේ වැරදි හදනවා. අපිට ගහයි. අපිට කොනිටයි අපිව හපයි. එහෙම මොනවටත් නෙමෙයි ස්වර්ගයට අරගෙන යන පිරිසයි. තරවටු ඉවසගන්ට ස්වාමීනි ඔව් මම ඔබ වහන්සේ තුනේ මනමාලීගේ ලක්ෂණය මම අරගෙන ඔබ වහන්සේ තුලට යන්න මෙතනට එන හැම කෙනෙකුටම තිබෙන්න ඕනේ ස්වර්ගික බලාපොරොත්තු. හලෙලූයා. අපි දෙවියන් වහන්සේ සමග යෑමේ බලාපොරොත්තු. අපි ආසන ගීතාව ගායනා කරා කවදද සමිඳේ කවදද හදවත නිතරම ටප් ස්වාමීන් වහන්සේ අදේ ඒක හොඳටම දන්නේ අලුත විවාහ වුණ විවාහක කාන්තාව තමයි දන්නේ. මහත්තයා කොයි වෙලාවෙ ගෙදර ඉඳ දන්නේ. දොර බලාගත්ත ගමන්මයි යනවා ක්‍රීම් ටිකක් ගා ගන්නවා කොණ්ඩේ පිරලා ඇඳුම බලනවා ලස්සනයිද කියලා ආයෙ කියලා දොර බලනවා ආයෙ ටිකක් එනවා ආයෙ ලස්සනට ඇඳ ගන්නවා ආයෙ බලනවා තමන් ඇඳපු 50 විතර ලස්සනයිද කියලා ඒ අලුත ඇඳපු මනමාලියෝ තමයි ඕක දන්නේ. බඳපු නැති අය මනමාලිය වුණාම තේරෙයි. ලොකු දුවලාට සුද්ධිලිසට ඉස්සරහට තේරෙයි. මනමාලිය වුණාම ඒ මනමාලිගේ හදවත කොහොම එකක්ද? අනිත් මනමාලිය වෙච්ච ඔක්කොම දන්නවනේ. ඒක කොහොමද කියලා. එහෙම මනමාලියෙක් මෙතනක් තියෙනවා. සුද්ධ දේ අපවිත්‍ර දේ කියලා කියනකොට අපි දකින දෙවියන් වහන්සේ ලෝකේ මවන විට උන්වහන්සේ වන සතුන් සහ වන මුර්ගයන් කියලා උන්වහන්සේ සතුන් නැවුවා. හැබැයි ලෝකයේ ජනගහනම කිය කාලේ එනකොට පිරිසිදු අසතුන් සහ අපිරිසිදු සතුන් කියලා දෙවර්ගයක් ආවා. ස්වාමීන් වහන්සේ මැවින්න තුල එහෙම තිබුණේ නැහැ. හැබැයි ලෝක විනාශය වෙන්න යනකොට පිරිසිදු අපිරිසිදු සතුන් කියලා අපි දකිනවා පිරිසිදු සතුන් අපිරිසිදු සතුන් කියලා උන්වහන්සේ කියන්නේ. ඒ වගේ දෙවියන් වහන්සේ සියල්ල මානවකට හොදව තිබුණා. හැමදේම කාලේ යනකොට කාලයත් සමග මොකද්ද? හොඳ නරක පිරිසුදු අපිරිසුදු බවට පත් වුණා. සභාවල් ඔක්කොම පිරිසුදු සභාවල් කාලයත් සමග අපිරිසුදු සභාවල් සහ පිරිසුදු සභාවල්. මනමාලියෝ වෛශාවියත් මනමාලියක් තමයි අනිත් තැනත්යන් මනමාලිය. වෛශාවියත් පුළුවන් මනමාලිය කියන. වැඩේ තියෙන්නේ වෛශාවිය හැමදාම මනමාලිය. ආරක එක දවසකට මනමාලිය මේක හැමදාම හැම එකකටම මනමාලිය තමයි. ඒක තමයි වෛශාවියගේ තියෙන වෙනස. මේ වෛශාලියගේ ලක්ෂණ තිබෙන සභාවක් ස්වාමීන් වහන්සේ ඔසවගෙන යන්න එන්නේ නැහැ. මේ අද කාලේ තිබෙන බොහෝ ඉගැන්වීම් භයානක ඉගැන්වීම් මේ අන්තිම කාලේ මේ වෛශාලියගේ සභාවේ නැත්නම් මේ වෛශාලිය කියලා කියන්නේ එයා කොහොම කෙනෙක්ද කිව්වොත් හැම කෙනෙක්වම තමන් වෙතට ඇද ගන්නා වූ සුළු රාගයෙන් යුක්ත වූ ඒ කියන්නේ එයාගේ මේකප් එක එයාගේ ඇඳීම එයාගේ විලාසිතාව මේ සියල්ලම මොකද්ද? තව කෙනෙක්ව ඇද ගන්නව ආකර්ෂණය ඇයට හිමි වෛශාලිය. ඒ නිසා තමයි ගොඩාක් අසාද බැඳපු පිරිමිත් වෛශාඛම් කරන මිනිස්සු පස්සේ යන්නේ. ඒක කොච්චර ලොකු වුණත් කොච්චර මහත වුණත් කොච්චර කේට් වුණත් කොච්චර කැත වුණත් වෛශාලියක් පස්සේ වන්නේ මොකද ඈළඟ තියෙනවා ඇද ගැනීමේ හැකියාව ආකර්ෂණය. මෙතනට ඇඳලා මෙහි පලන අහෙන් එල්ලන එක පැත්තක් පේනවා අනිත් පැත්ත නෑ. දතු එකක් ගැහුවොත් දතු එකේ කාලක් තියෙන භාගයක් නෑ. ඉතුරු ටික බලා ගන්නවා එයාත් එක්ක යන්න වෙනවා. මේ වගේ තමයි මේ වෛශාලියගේ තියෙන හැකියාව. අය කාවවත් ඇද ගන්නවා. ඇය හරි විසි. ඕනම කෙනෙක් පිළිගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඕන විදියට ඇයට පුළුවන්කම තිබෙනවා සැපයීම දෙන්න. අද ගොඩාක් සභාවන් ඕනෑම මිනිස්සෙකුට එන ඕන කෙනෙකුට ඕන විදිහට දේශනා කරනවා. කිසි කෙනෙකුට හිතරි දෙන්න බෑ.
කිසි කෙනෙක්ගේ හිත රිදෙන්න බෑ. කවුරුත් හිත රිදලා සභාවෙන් යන්න බෑ. ඒ නිසා හිත රිදෙන්නේ නැතුව එයාව තියාගන්න එක තමයි වෛශ්‍යාවිකේ වැඩේ. කස්ටමර් නැති කරගන්න බෑ. කස්ටමර්ව නැති කරගන්න බෑ. මේ වෛශ්‍යාවිකේ සභාව කස්ටමර්ස්ව නැති කරගන්නේ නැහැ. එයාව පරිස්සම් කරගන්නවා. එයාට ඕන විදිහට දේශනාව. සභාවට හරියන විදිහට දේශනාව, සභාවට හරියන විදිහට නමස්කාරය, සභාවේ කොල්ලෝ කෙල්ලන්ට ඕන විදිහට අඳින්න පුළුවන්. ඊට කණ්ඩායමේ ඉන්නේ හිරට දෙනිමක් ඇදලා නැත්නම් ලෙගින් එකක් දාලා මෙතනට ටී-ෂර්ට් එක දාලා. ඊට කණ්ඩායම පස්ස වෙනම එළියේ ඉස්සරහා වෙනම තියෙනවා, පපුව වෙනම, පුරිය බඩ මෙහෙම ඒ පුරියට කරාඹුවකුත් දානවා. හාලෙලූයා. දෙවියන් වහන්සේ වඩිනවා, යේසු වඩිනවා, වලාකුලේ නැග ගිය සමිඳුන් කියලා මොන් නමස්කාර කරනවා. මේ පැත්තේ කට්ටිය ඕක්මෙන් පිරෙනවා. පිරෙන්නේ මොන ආත්මෙන්ද? මොන ආත්මෙන්ද? මම මුලින්ම කිව්වා මම සභාවල් වලට මේ කතා කරන්නේ. කාගල් සභාව ගැන මම කතා කරන්නේ. මම කතා කරන්නේ මනමාලිගේ ලක්ෂණ ගැන විතරයි. වෛශ්‍යාවිය සතු ලක්ෂණය සහ මනමාලිය සතු ලක්ෂණ. ඒ ලක්ෂණය ඔබ තුල තිබෙනවාද? වෛශ්‍යාවිගේ ලක්ෂණ තමයි මේ සභාවල් වල තිබෙන දේශනාවන් මිනිස්යාට ඕන විදියට. හිත රිදෙන්නේ නැති දේශනාවන්. මේ කාලේ නැවත කට්ටිය වගේ අහන්න පටන් ගන්න තියෙනවා සිස්ටර් බෙහෙත ගහ ගන්නද එපා. සිස්ටර් බෙහෙත විඳ ගන්නද එපා. ගොඩාක් අය එක්කෙනෙක් නෙමෙයි දැන් අහපයි වෙනවනේ සිස්ටර් මං ගැන කියන්නේ නෑ. ඔයා විතර නෙමෙයි ගොඩාක් අය අහව පොතේ. බෙහෙත විඳින්නද එපා. මම ඇයි විඳින්නේ නැහැ? මෙච්චර පැහැදිලි කරලා මං මොකෙද්ද? ජේෂ්ඨ දේවදාසයෝ කියන ප්‍රශ්නයක් නෑ විඳ ගනින් අපි ඔක්කොම හොයලා බැලුවා කියනවා. මං මොන කජ්ජක්ද? ස්වාමීන් වහන්සේ ප්‍රශංසාව මහත් කච්චා කියලා හිතන්න පටන් ගන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. මම ඇයි එහෙම අහන්නේ? නෑ මේ බෙහෙත විද්දම අවුරුදු දෙකකින් ඔක්කොම මැරෙනවලු. බෙහෙත විදගත්ත ඔක්කොම අවුරුදු දෙකකින් මැරෙනවා කියලා දේවදාසයෝ කියනවා. ඒ නිසා මට බයයි විද ගන්න නැතුව ඉන්න. මම දෙන උත්තරේ හැමෝටම යේසුස් වහන්සේගේ වචනේ මොනවද කියන්නේ? මේක මුර්ගයාගේ ලකුණලු. ඔක්කොම මැරෙන්න යනවලු. 666ලු. ලෝකෙන් දැන් 99ක් බෙහෙත විදලා ඉවරයි. ඉතාලියේ මං හිතන්නේ දැන් 99ක්ම විදලා ඉවරයි. අනිත් ටික දැන් හොය පීර කොළ නැති හැටත් ගහනවා. වීසාවක් නැත ඒත් කමන්නේ ස්වේච්ඡාවෙන් දාලා තියෙන ඕපන් ඩේ එක. ඔබ ඩොකියුමන්ට් නැද්ද පොලිසියෙන් අල්ලන්නේ නැහැ. වීසා ගහන්නේ වරෙන් ගහගනින් බෙහෙත. හැම කෙනෙකුටම බෙහෙත ගහලා ඉවර කරන්නයි හැම කැමැත්ත. නමුත් ලෝකෙම මේ එන්නත් කර්ණේ යටතට ගියාට පස්සේ 2021 අපි ඉන්නවා 22 23 වෙනකොට එහෙනම් 23 දෙසැම්බර් 25 වෙන්න ඕනි. ඔක්කොම මැරෙන්න ඕනි. යේසුස් වහන්සේ එන්නේ මිනිවල දාන්නද? ඔක්කොම මැරෙනවා නම් අවුරුදු දෙකකින් යේසුස් වහන්සේ ඇයි එන්න ඕනි? මිනිහා යන්නද? අනේ පව් මොක ඔක්කොම මැරිලා මොක වලදාන්න කෙනෙක් නැහැ කියලා වලක්කාරලා මොක වලදාන්න යන්න දෙන්නේ? ඇයි වචනේ පිට ගිහිල්ලා ඉන්නේ? ඇයි වචනේ ශාස්ත්‍රයෙන් කතා කරන්නේ නැත්තේ? හැමෝම කියන දේවල් ඇයි ඔබ ඔළුවට දාගන්න යන්නේ? හරි මැරෙනවා කියමුකෝ ඕකේ. ඒගොල්ලෝ දිනුව දෙමුකෝ මැරෙනවා. බෙහෙත විද ගන්නෑ. එතකොට ඔබ ස්වර්ගයයිද? බෙහෙත විදගත්තේ නැහැ කියන එකම හේතුව නිසා ඔබ ස්වර්ගයයිද? සභාවට එන්නේ නැහැ. දේව වචනේ අහන්නේ නැහැ. යාචාවක් නැහැ. වචනයට අනුව ජීවත් වීමක් නැහැ. සුදාමයන් වහන්සේක සම්බන්ධතාවයක් නැහැ. කිතුනුවන් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. යාචා ජීවිතයක් නැහැ. ඔහි උදේට අතහැරපු බල්ලා වගේ උඩ යනවා පහළ යනවා ඒ යනවා මේ යනවා කනවා බොනවා බුදිය ගන්නවා නැගිටිනවා. හැබැයි ඉන්ජෙක්ෂන් එක ගහගන්නේ. අපි කිතුනවා යනසික වචනේ කියලා කියනවා ගහ ගන්න එපා කියලා. අපි ගහ ගන්න නැහැ. එහෙනම් ඔබ මේ ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න නැති නිසා ඔබ ස්වර්ගය යනවා කියලා හිතන්න යනවද? ගහ ගන්න නැතුව එහෙම හිටියත් මේ දෙවියන් වහන්සේ අතහැරලා දාලා යන්නේ. ඒක නිසා පුතේ හොඳට මතක තබා ගන්න. වැරදි ඉගැන්වීම් බොහොමයක් ලෝකෙට ඇවිත් තිබෙනවා. ඒ වැරදි ඉගැන්වීම් බොහොම දරුණු ලෙස ඔබට හදවතට කතා කරන්න පුළුවන්.
නෑ ඒ පාස්ටර් කතා කරනකොට මගේ ඇඟේ කිලි පොළා ගිහිල්ලා මයිල් කෙලින් වුණා. සුද්ධාත්මයන් වහන්සේ තමයි ඒව කරේ මට. මෙවැනි දේවල් තුළ කිතුනවා විනාශ වෙමින් යනවා. හරි සබාව කොහොමද කියලා දන්නේ නැහැ. හරි සබාව දෙවියන් වහන්සේ සබාවට දෙන ලක්ෂණ මිනිසයාට දන්නේ නැහැ. දුනාසි කියනවා තම තමන් සෝදිසි කළ බලපලා. ස්වාමීන් වහන්සේගේ මනමාලි වල සබාවේ තිබෙන ලක්ෂණ කොහොම එකක්ද? ඒක අපි එකිනෙකා දෙවියන් වහන්සේ තුළ සෝදිසි කරලා බලන්න ඕනේ අපි. අපි පෙරලගම එල්දරා පොත. යමු එල්දරා පොතේ 21 වෙනි පරිච්ඡේදයට මනමාලියේ හිමි ලක්ෂණ මොනවද කියලා අපි මේ වෙලාවේ බලන්න යනවා. දෙවියන් වහන්සේගේ සභාවට මනමාලියේ සභාවට තිබෙන ලක්ෂණ මොනවද කියලා අපි ඉක්මනින් ඉවර කරමු. එල්දරා 22 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ අපි කියමු. එල්දරා පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය ආත්මයන් වහන්සේද මනමාලිද එන්නේ කියති. අසන්නාද එන්නේ කියාවා. පිපාස ඇත්තාද මනමාලිද කවුද එන්නේ කියන්නේ? ආත්මයන් වහන්සේද මනමාලිද? ආත්මයන් වහන්සේද මනමාලිද එන්නේ කියලා කියනවා. මේ තමයි මනමාලිගේ ස්වභාවය. අද ආත්මික ස්වභාවයේ තිබෙන්න ඕන පළවෙනිම ලක්ෂණය තමයි යේසුනි එන්න. ස්වාමිනී එන්න. මනමාලයාණනි එන්න. මේතන කී දෙනෙකුට මනමාලයෝ ඉන්නවද? ඔබ කී දෙනෙක් ඔබේ මහත්ය පොඩ්ඩක් පරක් වුණාම කියනවාද? ඔයා කොහෙද ඉන්නේ? කීයද එන්නේ? අනේ එන්න. කී දෙනෙක් මෙසේජ් ගහනවද? කෝල් කීයක් දෙනවද? මනමාලයේ පළවෙනි ලක්ෂණය එන්න කියලා මනමාලයා කියනවා. හඬ ගැසීම, බලා සිටීම මනමාලයා එනතුරු. මේ මනමාලයේ ප්‍රධානම ලක්ෂණය තමයි මනමාලයාට එන්නයි කතා කිරීම. අද සමාව අද මේ নমස්කාරය තුල අපි දෙවියන් වහන්සේට කතා කරනවා. මනමාලයාණනි එන්න. යේසුනි එන්න. මාරානාථා කියන එකේ තේරුම තමයි යේසුනි එනුමැනවි. යේසුනි වඩින්න. යේසුනි එන්න. මාරානාථා කියලා කීසරයි කියනවාද? ඒ හැම සැරෙම කියන්නේ යේසුනි එන්න. මනමාලයේ ප්‍රධානම ලක්ෂණය මේක අපි උමනාම කියනමක් නෙවෙයි. දයානාසේ ප්‍රශංසා වේවා. කවදාවත් පූජක වෙන්න හිතුවේ නැහැ. කවදාවත් අපි දේශකයෙ වෙන්න හිතුවේ නැහැ. අපි අපේ පාඩුවේ හිටියා. ස්වාමීන් වහන්සේ ආගෙන දැම්මා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ තමයි මනමාලයේ පළවෙනි දේ තමයි එන්න කියලා යේසුස් වහන්සේ කතා කරන්නේ. කවදාද ස්වාමීන් වහන්සේ? අර ගීතිකාව මම කැමති මේ දවස් දේශනාවෙන් පස්සේ ආයෙ කියන්න අර්ථයක් ඇතුළු. කවදාද විදේශ රටක ඉන්නකොට බැඳලා ලංකාවේ හිටියා නේද? කීසරක් හස්බන්ඩ් එනවා කියලා පස්සේ ආවද? කවද්ද ඔයා එන්නේ? සුදු කවද්ද ඔයා එන්නේ? හෙට එනවද? අද එනවා කියලා කියමුකෝ. අද එනවා කියලා පස්සේ ඔයා කීයද දෙන්නේ? උදේ දෙන්නේ. දවල්ට දෙන්නේ. කෑමට ඉස්සරලා එනවද? කෑමෙන් පස්සේ එනවද? එකෙන් පස්සේ එනවද? තුනට එනවද? හවසට එනවද? පහට එනවද? හයට එනවද? ඉන්න දෙන්නේ නැහැ නේද? මල වදේ මේ පාස් එකෙන් මං අහන්න මල්ල වදේ. එන්න ගෙදර ඉන්නද වෙන කොහෙ යන්නද? එන්න. මේ තමයි මනමාලියේ ස්වභාවය. ස්වාමීන් වහන්සේ ගෙදර ඉන්නද කොහෙ යන්නද? නමුත් මේ මනමාලියේ සතු එන්න කවදද සමිඳේ කවදද? තුලන්තේ කවද්ද ස්වාමී? අහලා බැලුවා කොයි වෙලාවෙද වෙන්නේ? ඒ බලාගෙන ඉඳලා උදේම නැගිටලා හස්බන්ඩ් එනවා කියවම දැන් මමත් ඒ වගේ තමයි ඒ දවස්වල මම ෆ්‍රාන්සිස්කෝ පාස් වෙනකොට උදේම නැගිටලා උයනවා. රැයට නිදිත් නැහැ. උයනවා. ඒ අස් කරනවා රෙදි මේස කෑම මේස දානවා. මට මේ ළමයි මට ලොකු දුමට මතක් කරා ගිය සතියේද කොහෙද අම්මේ ඔය ඉස්සර තාත්තට කෑම මේස එහෙම දාලා ලස්සනට ඇඳලා ඔයා හිටියන්නේ. දැන් නෑ. එයාලා ඉස්සර අපේ නංගිලා ගෙදර ෆ්‍රාන්සිස්කෝට ගිහිල්ලා එයා කියන උදේම නැගිටලා අපි වාප්පගේ පුංචිගේ ඇනිවර්සරි එකට අපි ලස්සන මේසයක් එහෙම දාලා තේනීම හදලා දුන්නලු. අපි ඔයාගෙන් තමයි මේක ඉගෙන ගත්තේ. ඔයා තාත්තගේ කරන දේවල් බලලා අපි කරාලු. දැන් එහෙම නෑනේ. එතකොට තාත්තා කෙනා වයසයි ඒ නිසා එහෙම කරන්නේ නැත්තේ. එයා එනවා කිව්වම මම උදේ ඉඳලා වැඩ නිවා දවස් දෙකක් නිවාඩු වරගෙන ගෙවල් අස්පස් කරලා මස් සොයලා උයන්න දන්නේ නැහැ.
ඉන්ටර්නෙට් එක බලලා අපේ අම්මා බලලා මස් සුවේලා බැල්ලු නදලා බත් දුවලා ගොස් සුවේලා ලෑස් අලුත් පැදුම් අරන් ලෑස් වෙලා සැලූන් එකට ගිහලා කොණ්ඩේ හදලා නියපොතු ගාලා දැන් ඉන්නවා මේකප් එක දාගෙන උදේ ඉඳන් හැන්ද වෙනකම් මිනිස්සයා නෑ මේකප් එකක් ගිහිල්ලා හදපු කොණ්ඩෙත් දැන් අවුල් වෙලා දැන් අහනවා කවද්ද ඔයා කීයද දැන් මෙච්චර වෙලා මොනවද කරන්නේ පැරිසියට ආපු මිනිස්සුන්ට මෙතන ඉන්න මෙච්චර වෙලා යනවාද එනකොට ඔක්කොම මේකප් දීලා ඒකන් යන්න දෙනවා. ඉතින් මේ වගේ මම කියන්නේ මනමාලියගේ බලාපොරොත්තුව ගැන මනමාලියක් සතු ඒ බලාපොරොත්තුව තමන්ගේ මනමාලය එනතුරු මේ හැඟීම අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තියෙනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ව්‍යාවච පුරුෂයෙකුත් ඒ වගේ තමයි. තමන්ගේ මනමාලි දකින්නේ කොයි වෙලාවෙද කියන ඉවසුමක් නැහැ. දුක් මහන්සියලා කියාංගනේ අම්බ කරගෙන ගැටි මුටි ගාගෙන මොකද කරන්නේ හැමෝම මගේ වචනේ නහුම්කම් දෙන්න මෙතනින් එහාට යන්න එපා කවුරු මගේ නෙමෙයි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සභාවෙන් ආන ප්‍රශ්න උඹට තියෙනවද මගේ මං එනවයි කියලා බලාපොරොත්තු උඹ තුල තියෙනවද ඔබ සභාවට එනවා වෙන්න පුළුවන් ඔබ සේවය කරනවා වෙන්න පුළුවන් ඔබ යාචනා කරනවා වෙන්න පුළුවන් ඔබ බයිබලයේ කියවනවා වෙන්න පුළුවන් ඔබ මේ ඔක්කොම කරනවා ඒ හැම දෙයක් තුළම ඔබ මාව බලාපොරොත්තු වෙනවද අද යේසුස් වහන්සේ මම දකින්න ඕනේ ස්වාමීනි වාදේනවද උදේ පාන්දර දානවා කවුද අහන්නේ යේසුස් වහන්සේගේ යේසුනේ ඔබ වහන්සේ අද එනවද කියන්නකෝ ස්වාමීනි කවුද අහන්නේ ස්වාමීනි වහන්සේ අද අවල්ට එනවද කාටවත් කියන්නේ නැහැ කියලා තියෙන වහන්සේ අනේ අද එනවද මට විතරක් පොඩ්ඩක් කියන්න මම කාටවත් කියන්නේ නැහැ මම කාටවත් නේ බලාපොරොත්තුවකෝ මනමාලියක් නම් දෙවියන් වහන්සේ මේ ලක්ෂණය මනමාලි තුල තියන්න ඕනි. මේ ලක්ෂණය මනමාලයාට එන්න කියන ඒ ලක්ෂණය මනමාලි සතුව තියෙන්න. මම දන්න තරමින් ඒ දවස්වල ලස්සන හાર્ට් එකට බත් හදලා දුන්න හස්බන්ඩ්ට දැනුත් දෙනවා. ඒ මනමාලිය සතු ඒ ලක්ෂණය අදත් මම දකිනවා. විතරේ හાર્ට් එක වගේ හදපු එක අදත් මහත්යට හાર્ට් එක වගේ හදලා දෙනවා. ඔව් මෙහෙම මස් කියන්නේ මෙහෙම ඒ ආදරේ කිසි විදිහකින් අඩු වෙලා නැහැ ඒ ආදරේ එහෙමම යේසුස් වහන්සේත් දෙනවා මාගේ මනමාලියයි මා එනතුරු මේ ලෝකේ තමන්ගේ පුරුෂයාට ඒ කියන ප්‍රේමය මේක තමයි මම ඔබට පෙන්නලා දෙන්න හදන්නේ අපි ලෝකේ මිනිස්සුන්ට මෙතනම ආදරය කරනවා නම් දෙවියන් වහන්සේගේ මනමාලිය වුණාම කෝ යේසුස් වහන්සේට තිබෙන ආදරය කෝ ඒ ප්‍රේමය කෝ අපි කාලයක් දෙවියන් වහන්සේ ගෘහේ ඉඳලා අපෙන් ඒ දේවල් නැති වෙලා යනවා. ඒ දේවල් අපේ ජීවිතේ අඩු වෙලා යේසුස් වහන්සේ ගැන තිබෙන කැමැත්ත අපේ ජීවිතෙන් එළියට යනවා. දෙවියන් වහන්සේ අපේ එපිස් සභාවට ඔබ පළමු ප්‍රේමය අත්හැරියා. අද එපිස් සභාවට කියපු දෙවියන් වහන්සේ අපිට කියනවා. ඔබ මට මුලින් කරපු ආදරය අද මුදුල නැහැ. මාව පිළිගත් දවසේ පිස්සුවෙන් වගේ සභාවට එනවා දුවගෙන. දඩ ගහගෙන ඉන්නවා. ගෙදර තියෙන මොනවා හරි කමන්නේ ගැටි මුටි ගහගෙන බෑග් එකේ දාගෙන යන ප්‍රශංසාවාද ඒකත් එහෙමම තියෙනවා. මොනවා හරි කමන්නේ මල්ලේ පම්මල්ලේ දාගෙන දුවගෙන යනවා සභාවට. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ මම ඉන්චෝනි. දේව පාමුල මම ඉන්චෝනි. මම නමස්කාර කරන්න ඕනි. අනේ අද ඕගන් ගහන කෙනා ආවිල නැද්ද දන්නේ නැහැ. මම ගහන්න ඕන. අනේ ඩ්‍රම් ගහන කෙනා ආවිල නැද්ද දන්නේ නැහැ. ගිටාර් ගහන කෙනා ආවිල නැද්ද දන්නේ නැහැ. තිර ටික දානක් දන්නේ නැහැ පාස්ටර්. අනේ අද පොළව හොදලක් දන්නේ නැහැ. ඒ උමනාවේ උනන්දු මේ පිපාසය. පළම ප්‍රේමයෙන් වාපහැරියා. ඉස්සර මට මතකයි මේ සභාව ආරම්භ කරපු දවස්වල ළමයි පාස්ටර් අතුර දෙන්න අපි සෙනසුරාදර ගිහිල්ලා සභාව හොදලා තියන්නේ. පාස්ටර් අතුර දෙන්න අපි කර්ටන් ටික හොදලා තියන්න. ඕගොල්ලෝ අන්තිමට ආව නැති අපි කරලා තියන්නම්. අපි මෙතන එනකොට මේවා තිර දාලා, රැලි දාලා, දේදුණු දාලා, කාපට් දාලා ඔක්කොම ඉවර කරලා ගෙවල් වලට ගිහලා ලෑස්තිලා හිට මරාගෙන මෙතන ඇවිල්ලා හිටගෙන අහනවා ඔයගොල්ලෝ දැන්ද එන්නේ කියලා. කොහොමදේ මුල් ප්‍රේමය? ඔබ දෙවියන් වහන්සේට ආදරය ඇති පුතේ. ඔබ දෙවියන් වහන්සේට ආදරය ඇති. නමුත් ඒ ආදරේ අඩුවක් තිබෙනවා. ප්‍රථම ප්‍රේමය නැහැ. ඒක වරදක් කියලා ස්වාමීන් වහන්සේ කියනවා. නුඹට විරුද්ධව මානව කාරණයක් තියෙනවා. ඒ කාරණය ප්‍රථම ප්‍රේමය නැහැ. ගොඩාක්
ස්වාමි පුරුෂයෝ කියන්නේ එයා මට ඉස්සර වගේ ආදරේ නැහැ. එයා මට ඉස්සර වගේ ආදරේ නැහැ. ඒ නිසා මම වෛශ්‍යාවයක් පස්සේ යනවා. ඔයා නිසා තමයි මම වෙසඟනක් පස්සේ ගියේ. ඇයි ඔයා ඉස්සර වගේ මට ආදරේ නැහැ. ඔයා මට ඉස්සර වගේ ආදරේ නැති නිසා තමයි මම හොර මිනිහෙක් තියාගෙන ඉන්නේ. අද සභාවත් එක පාස්ටර් සිස්ටර් අපි ආදරේ නැහැ. අපි වෙන සභාවකට ගියා. පාස්ටර් සිස්ටර් ඉස්සර වගේ අපිට hina වෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙසඟනක් ළඟට ගියා. තමන් පාට කණ්ණාඩි දාගත්තා පාටට පේනවා. කණ්ණාඩි දාන්න එපා. ආත්මික ලෝකේ කණ්ණාඩි දාන්න එපා. ඕනේ කණ්ණාඩි. ඒක දාගත්තා පාටට පේනවා. ඔබ ගෙදරින් බුම්මගලේට බැලුවොත් පාස්ටර් බුම්මගලිනවා පේන්නේ. ගෙදරින් රණ්ඩු වෙලා ඉන්න බැලුවොත් ශ්‍රේෂ්ඨ තමයි මමත් පාස්ටර් කරන්න වෙලා ඉඳලා බුම්මගලේ ඉන්න පුළුවන්. එනේ කෙනා ගෙදරින් රණ්ඩු බුම්මගලේ ඇවිල්ලා ඉන්නවා. මම බුම්මගලේ ඉන්නේ මෙයාත් එක්ක රණ්ඩු වුණාට එයා බුම්මගලේ ඉන්නේ එයාගේ නෝනත් එක්ක රණ්ඩු වුණා. දැන් එයා හිතාගෙන මම මෙයාත් එක්ක බුම්මගලේ ඉන්නවා කියලා. මං හිතාගෙන ඉන්නේ එයා මා එක්ක බුම්මගලේ ඉන්නවා. බලනකොට බුම්මගලේ තමයි ඉන්නේ. බුම්මගලේ ඉන්න හේතු දෙකක්. මම මෙයාත් එක්ක බුම්මගලේ ඉන්නවා එයා එයාත් එක්ක බුම්මගලේ ඉන්නවා. මේ බුම් දෙකකට හැපුණාම බෝම්බෙම පුපුරලා මම සභාවෙන් ගියා. පාස්ටර් මට අද ඉරෙව්වනේ. සිස්ටර් අද මට යේසු පිටයි කිව්වේ නෑනේ. වෙක් කරගෙන ගියා. මම වෙක් කරේ එයාට අර එක දින එයාට. මම එහෙම කරාට නෙවෙයි. මම කියන්නේ මිනිස්සු හොයන හේතු. වෙසඟනක් වෙතර යන්න එපා. හේතු. මොනවද කියන්නේ මනමාලිය? මනමාලියගේ දෙවියන් වහන්සේගේ මනමාලියගේ ලක්ෂණ අතරින් මොනවද තියෙන ලක්ෂණය? එන්න කියන්න ඕනේ. අය බලමුද යෙරමියා 2:2 මේ පළමු ප්‍රේමය කොහොම එකක්? පළමු ප්‍රේමය කොහොම එකක්? යෙරමියා දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය නුඹ ගොස් ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේකයි. ඔව් නුඹ ගොස් දෙවියන් වහන්සේ නැමැති මනමාලයා දැන් කියනවා අනාගත වක්තෘ යෙරමියාට ඔබ ගිහින් කියපන් යෙරුසලමේ වැසියන්ට දෙවියන් වහන්සේ ඒ සෙනඟට ඇසෙන ලෙස ප්‍රකාශ කරපන්. කොහොමද? නුඹේ යෞවන කාලයේ ඇලුම් කමත් නුඹේ විවාහ බස් දීමේ ආදරයත් නෝපුල දේශයක් වන කාන්තාරේ මා පසුපස්සේ නුඹ ආහැටි නුඹේ යහපත පිණිස මම සිහි කරමි. ප්‍රථම ප්‍රේමය මුල් ප්‍රේමය ඒක දෙයනසින ඔබ අත්හැරියානේ. මේ මුල් ප්‍රේමය මෙහෙම එකක්. දැන් කසාද බැඳලා ගිය ඉස්ලාම් මහත්තයා ගෙවල් වලට ගියායි මෙතන ඉන්නවා ඇතිනේ. ඉස්ලාම් හස්බන්ඩ්ගේ ගෙදර ගියාට පස්සේ අවුරුදු දෙකක් මනමාලි. කාදිහත් බලන්නේ. නැන්දාම ඉන්නවා, මාමා ඉන්නවා, මල්ලිලා ඉන්නවා, නංගිලා ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා. කාමත් බලන්නේ. මේ බිම් බලාගත්ත ගමන්මයි. කණ්ඩ කිව්වම කන්නේත් නෑ ලැජ්ජා. කණ්ඩ කිව්වම කණ්ඩ පුළුවන් බඩ පැලෙන්න ලැජ්ජාවට කන්නේ. කෑම කුරුටු ගගා ඉන්නවා, කුරුටු ගගා තේගදරයි කියනවා. ඒ මහත්තයාගේ නේ කන්නේ හරි පොඩ්ඩයි යන්නේ. ගිහින් බලන්න ඕනේ. බාත්රූම් හැබැයි අලුත් ආපු මනමාලි නිසා ලැජ්ජාව නිසා බිම ඔළුව බලන්නේ ඔස්සන්නේ නැහැ කෑම මේසේ. බිම බලාගෙන බත්තට ගණන් කරනවා වගේ මෙහෙම අනන්නේ හරි ලස්සනයි. අනලා ගෑවෙන්නේ නැති වෙන්න නිකන් හොරෙන් වටේ පිටේ කාඩක් පෙන්නන ඒක දාගන්න කටක් දාගන්නේ හරි හොරෙන්. ඒ අලුත් ගෙනාව මනමාලිගේ ලක්ෂණය. දැන් උදේම හස්බන්ඩ් වැට ගියාට පස්සේ එයා ගෙදර දොරෙන් යනවා බලාගෙන ඉන්නවා. එයා කියනවා සුදු මම 5 වෙනකොට එන්නම්. දැන් මෙයා ගියේ වෙලාවෙ ඉඳලා බලන්නේ ඔර්ලෝසු කට්ට දිහා. කොයි වෙලාවෙද 5 වෙන්නේ? ඇයි මේ ගෙදර ඉන්න එකෙක්වත් මට හරියන්නේ වුණේ නෑ. කායිකක් කතා කරන්නේ. නැන්දම්මා එක කතාවක් නෑ, මාමා එක කතාවක් නෑ, ගෙදර කිසි කෙනෙක් කතාවක් නෑ. මෙයාගේ එකම බලාපොරොත්තුව කොයි වෙලාවද අරයා ඉන්නේ. 4 මාර වුණා කියන අප්පා. හරි සතුටුයි 5ට අරයා එනවනේ. බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා 5ට ටාවර් ගාලා කට්ට වැදුනට පස්සේ මිනිස්සයා නෑ. මිනිස්සයා ඇවිල්ලා නෑ. හිමින් ගිහන අහනවා නැන්දම්මා. අම්මේ අරයා තාම ආවේ නෑ. ඌ එහෙම තමයි. ඌ 5ට එනවා කියලා ඌ එන්නේ 6ට තමයි. දැන් කීයට ගෙට ආපු ගමන් අයියෝ ප්‍රාර්ථනා. අයියෝ පරක්කුනේ 5ට එනවා කියලානේ කිව්වේ. ඒ තමයි අර විවාහව වෙච්ච කාලේ තිබුණ මුල් ප්‍රේමය. බලාපොරොත්තුව
මේ ගෙදර 50ක් විතර ඔක්කොම හතුරු. මගේ එකම නෑ මගේ මිනිහා. මගේ එකම වස්තුව එයා තමයි. මගේ එකම ආරක්ෂකයා තමයි. එයා මේ ගෙදර ඉන්නවා කියන මට ආය බයක් නැද්ද? ඒක මුල් මනමාලියගේ විවාහ වෙච්ච මුල් කාලේ තිබුණා ඔය ප්‍රේමය. එහෙම තමයි අපි යේසුස් වහන්සේට. ලෝකෙ 33 කෝටියක් පස්සේ ගිහිල්ලා යේසුස් වහන්සේ වදාගත්තට පස්සේ උන්වහන්සේ පසුපස උම්මතුෙන් වගේ පිස්සුවෙන් වගේ වැටි ආච්චා කරා. මගේ දෙවියන් වහන්සේ උඩට මුලින්ම ආපු කාලේ පාරවලට ආච්චා කරා. පාරවලට ආච්චා කරා. උදේට මම කොණ්ඩේ පිරන්නේ කන්නාඩි ඉස්සලා ස්වාමීන් වහන්සේ යේසුනේ අද මම කොණ්ඩේ පිරුවා ඔබට ලස්සනයිද කියලා අහනවා. පිස්සු වගේ. ඒ උන්වහන්සේ කියන විවාහ නොවු තැනැත්තිය ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්න උත්සාහ කරයි. නමුත් විවාහ වූ තැනැත්තිය ස්වාමි පුරුෂයා ප්‍රසන්න කරන්න කෙසේදයි වෙහෙසෙයි. විවාහ වෙන්න කලින් යේසුස් වහන්සේ මනමාලයා. දැන් යේසුස් වහන්සේ ඕනේ දෙකම ඇඳුම් අදිනවා. ඇඳුම් ඇඳලා ස්වාමීන් වහන්සේගේ වහන්සේ ආශ්‍රයද වගේ ඇඳුමට කොණ්ඩේ ස්ටයිල් එක දානවා ස්වාමීන් වහන්සේ ආසයිද මේ කුඩු පිටේට කතා කරනවා. නිතරම බයිබලයේ කියවනවා. නිතර අහස දිහා බලා කතා කරගෙන ඉන්න මම අහනවා ස්වාමීනි අහසේ හරියද කොහෙද තියෙන්නේ? දැන් ඔබ වහන්සේ කියනවා මධ්‍ය අවකාශ වෙනවා කියලා. මට දැන් ඒක දැනගන්න ඕනේ. මේ දිවිෂාගේ වගේ 16 17 කොහෙද අහසේ මැද තියෙන්නේ? මට හරි ප්‍රශ්නයක්. දැන් දන්නවා ඒක ලෝකේ හරි මැද ඊශ්‍රායලු එහෙනම් ඉතින් හරි මැද අහස උඩ තියෙන්නේ ඊශ්‍රායල. ඒ දවස්වල ඕක දන්නේ නැහැ. මම අහනවා ස්වාමීනි අහසේ හරි මැද තියෙන්නේ කොහෙද? බැරි වෙලාවත් ඔබ වහන්සේ අහස මැදට එනකොට අපේගේ මුල්ලක තිබුණොත් මම අහුවෙන්නේ නැති වෙනවා ඔබගේ පැමිණීමට. ඒක නිසා අහසේ මැද තියෙන්නේ කොහෙද? ඔසව ගන්නවා කියලා කියනවා. ස්වාමීනි දැන් කොහොමද ඔසව ගන්නේ? මම දන්න තරමින් නම් හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා ඉනිමඟක් දාලා ඒකෙන් ඇඟල එළියට යනවා. ඔබ වහන්සේ කොහොමද ගෙනියන්නේ? ඉනිමඟක් ගෙනල්ලා අපේ ගේරකට දාලා කියනවාද අපේ අම්මා කමලා හැටියට ඉතින් ඇඟල එන්නේ කොහොමද? අපේ අම්මා කොහොමද? ස්වාමීනි කොහොමද ඉනිමඟ නැගලා උඩට යන්නේ? මෙච්චර මහත් අම්මා කෙනෙක්. සමාජ හැටලා චෝකෝ. ඔබ වහන්සේ කොහොමද අපේ අම්මා මරගන්නේ? එක්කෝ එල්ලෙන්න කියලා උඩට ඇදලා ගන්නවා. දැන් මගේ දෙවියන් වහන්සේව විවාහම නොවු තැනැත්තියක් ස්වාමීන් වහන්සේ මන් දන්නේ අද ඉන්න ළමයිට නම් මේගොල්ලන්ට ඒ වගේ හිතනවද කියලාත් මම දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න එවැනි සිතුවිලි ලොකු දෝරම සිතුවිලි එනවද නැහැ ලොකු දෝරම එන්නේ මෙහෙන්නේ. එවැනි විවාහ නොවු තැනැත්තියගේ සිතුවිලි දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කොහොමද කියලා තිබෙනවා උන්වහන්සේ සමග බැඳිලා. විවාහ වුණ තැනැත්තියක් මහත්යාට ඕන විදියට මහත්යාට ඕන විදියට කෑම බීම ඇඳුම් පැළඳුම් හැමදේම තමන්ගේ හස්බන්ඩ්ට එයා සතුටු කරන්න ඕනේ. එයා කාලා කියනවා අද නම් කෑම හරි රසයි කියලා. එයා කියන්න ඕනේ මේ ඇඳුම ලස්සනයි කියලා. ඒ වගේ එයාව සතුටු කරන්නේ කොහොමද කියලා එයා දේශනා. නමුත් දෙවියන් වහන්සේ කියනවා නුඹගේ මොන ප්‍රේමයේද යෞවන වයසේ භක්තිය. ස්වාමීන් වහන්සේ කෙරෙහි තිබුණා වූ යෞවන වයසේ භක්තිය අද සභාව තුළ තිබෙනවාද? එතකොට විවාහයේ දවසවල තිබුණ ආදරය යේසුස් වහන්සේව විවාහව ගිවිසගත්තා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවදද ගිවිසගත්තේ ඔබ? කවදද යේසුස් වහන්සේ කෙරෙහි ඉෂ්ට වුණේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ පෞද්ගලික ගැලවුම්කාරය හැටියට මම පිළිගන්නවා කියලා උන්වහන්සේට විවාහ බස්තුන උන්වහන්සේ දැම්ම එන්ගේජ්මන්ට් රින් එක. දාලා කිව්වා ඩාලින් මම තාත්තලා ගෙදර ගිහිල්ලා ගියක් අපිට හදලා මං එනවා සුරුස්කාර ගෙනියන්න එතකම් පරිස්සමෙන් ඉන්න. දැන් මේකි බැරුව අවුරුද්දක් දෙකක් මනමාවේ ආවේ නැහැ. දැන් දඩාව තියන්න පටන් ගන්නවා. අර මුද්ද කරවලා සාක්කුවේ දාගෙන මොනවද කරන්නේ? එයා වටේ යන්න පටන් ගන්නවා. ඇයි? මනමාවේ ප්‍රමාද නිසා. ඒ තුන්වහන්සේ කියන මට උඹෙන් ඕනි මම එන විට යෞවන වයසේ භක්තිය. යේසුස් වහන්සේ පිළිගන්නා දවසේ තිබුණා මේ භක්තිය ප්‍රේමය. එතකොට උන්වහන්සේ කෙරේ දවස්වල තිබුණා ආදරය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ දෙවියන් වහන්සේ පිළිගත්ත මුල් දවසේ තිබෙච්ච ආදරය මුතුල නැත්නම් ඒක ඔබට විරුද්ධව වරදක් හැටියට තිබෙන්න යනවා ස්වාමීන් වහන්සේගේ පැමිණීමේදී. අපි බලමු ඊළඟ කාරණේට අපි ඉක්මනට යමු. මම හිතන්නේ අද මට ඒක ඉවර කරන්න හම්බෙයි කියලා. අපි යමු එළිදරව් දෙවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට එළිදරව් 21:2. එළිදරව් පොතේ 21 නෑ ඒක තමයි අපි කියමු සාලමෙන් 5:2-3 සාලමන්ගේ ගීතිකාව සාලමන්ගේ ගීතිකාවේ සාලමන්ගේ ගීතිකාව පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඔව් 2-3
දෙවෙනි සහ තුන්වෙනි පදය මම නිදාගෙන සිටියෙමි. මම නිදාගෙන සිටීමේ කවුද? මනමාලි. හොඳට මතක තියාගන්න. කවුද මනමාලි? ඔයා මනමාලි, ඔයාත් මනමාලි, ඔයාත් මනමාලි. ඔක්කොමලා නිදි දැන්. කවුද මනමාලියෝ? කසාද බැඳලා දැන් මනමාලි නිදි. මම නිදාගෙන සිටියෙමි. නමුත් මාගේ සිත පිබිද තිබුණේ. මම නිදියගෙන තමයි ගොඩක් අය කියන මම නිදාගෙන හිටියේ දේශනාව අහගෙන ඉන්නේ. නමුත් මාගේ ප්‍රේමවන්තයා තට්ටු කරන ශබ්දය මම නිදාගෙන සිටියෙමි. ඇඳට ගිහිල්ලා දැන් මම නිදාගෙන ඉන්නකොට මගේ හිත ඇහැරලා තිබුණේ මනමාලිය ඇවිල්ලා දොරට තට්ටු කරන සද්දේ මට ඇහෙනවා. හස්බන්ඩ් ඇවිල්ලා දොරට ගහන සද්දේ මට ඇහෙනවා. කොහොමද කතා කරන්නේ? ශබ්දය මාගේ සහෝදරිය මාගේ සොඳුරිය මාගේ සහෝදරිය මාගේ සොඳුරිය මාගේ පරවිදෙන බලන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති මනමාලයා ඇවිල්ලා ඒ මනමාලියට කතා කරන ලස්සන මොනතරම් ආදරයකින් තමන්ගේ මනමාලියට කතා කරනද? මාගේ සහෝදරිය මාගේ සොඳුරිය මාගේ පරවිදෙන මගේ නිර්මල තැනැත්තිය මාගේ නිර්මල තැනැත්තිය. ඒ කියන්නේ ඉතකායක කියන ඇති මා එනකම් බලාගෙන හිටියා මාගේ පවිත්‍ර නිර්මල තැනැත්තිය. මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිළිබිදුවලු තෙමිලා තියෙනවා. දැන් මනමාලය ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති මනමාලය ඇවිල්ලා මොනවද කරන්නේ? සභාවට තට්ටු කරනවා, දොරට තට්ටු කරන සභාව ඔබයි. දැන් ඔබ මොනවද කරන්නේ? ඔබ නිදි හොඳට නිදාගෙන ඉඳන් නැගිටලා ඉන්නේ. මොනවද මනමාලය කතා කරලා කියන්නේ? මාගේ සහෝදරිය මාගේ නිර්මල තැනැත්තිය මාගේ පරවිදෙන මාගේ සොඳුරිය මට දොර අරපන්න. මගේ ඔරුව තෙමිලා එළියේ ඉඳලා එළියේ ඉඳලා දොර තට්ටු කර ඉඳලා උදේ පාන්දර පිපින්නෙන් මා තෙමිලා මට දොර අරපන්න ඇතුළට එන්න. මනමාලි මොනවද කියන්නේ? මාගේ සැට්ටේ මුදා තැබෙමි. මනමාලි කියනවා මට දැන් එන්න බෑනේ. මොකද ඩාලින් මට දැන් දොර අරින්න බෑනේ. මම 60 ගාලා තියලා තියෙන්නේ. 60 නෑ. ඔව් කියන්නේ ඊට පස්සේ කියනවා. මා ඒක අඳින්නේ කොහමද? මම 60 ගාලා තියෙන්නේ. මම කොහොමද 60 දාගන්නේ? මගේ පාද සේදිනි. මගේ කකුල් දෙකත් හොදගෙන තමයි මම ඇඳට ඇවිල්ලා ඉන්නේ. ඒවා මම කිව්ටි කරගන්නෙමු දැයි කීවේ. මම ඒව කොහොමද ඒව නැතුව මම ඇවිල්ලා කොහොමද දොර අරින්නේ? දැන් මේක මේ කුපාඩි වචනයක මනමාලි හෙළුවෙන් හිටියාලු නිදාගෙන. මනමාලයට තට්ටු කරාලු. එයා අරින්න කියනලු. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ආත්මික භාවය ස්වභාව 60 කියලා කියන්නේ දැනට වචනේ දකින ධර්මේශකම නෙමෙයි ලයවැස්ම. එපිස 6 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදයේ කියනවා ධර්මේශකම නෙමෙයි ලයවැස්ම. මේ කිතුරුවෙක් තුළ තිබෙන ධර්මේශකම සැබෑව අවංකකම දෙවියන් වහන්සේට පක්ෂපාතී වීම මිනිස්සේ ගලවල පැත්තකින් ඉඳලා ටික වෙලාවකට හරි මිනිමක් මරණ මාංගවල කන කේලම් කියන වෛශකම් කරන්න වෛශාවියක් ළඟට යන්න කිතුරුවෙක් කියලා පස්සේ සමාව ගන්නවා කියලා සමාජ සේවයේ අතහැරලා ගියාය. සේවයේ කඩාගෙන ගියේ උන් සභාවල වලින් පැනලා ගියේ උන් නායක වෙන්න ආසාව වෙලා ගියේ උන් 60 ගාලා ගේන ඇඳන් උඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඇවිල්ලා තට්ටු කරනවා මාගේ සොඳුරිය මාගේ මොකද පරවිදෙන මට දොර හැරපන්. ස්වාමිනී මම ගොඩාක් කල් මගේ ධර්මශකම අතහැරලා ඒ පාස්ටර් නිසා ස්වාමීනි මගේ ධර්මශකම ගොඩාක් අතහැරලා සභාව ආරි නැති නිසා මම 60 ගාලා ගන්නවා. මට ආයෙන්න බෑ ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ඉඳන් තට්ටු කරලා කියනවා ඵලයන් ආයේ දොර අරපන්. බෑ ස්වාමීනි ආයේ එකට නම් යන්න බෑ. 60 ගාලා ඉන්නේ. එන්න බෑ. මම කොහොමද මගේ කකුල් දෙක හොදලා තියෙන්නේ දැන්? සරප්පු දෙක ගලවලා යා. සමාදානයේ සූදානම නැමැති සුභාරංචි. මේක ගලවලා යා. මනමාලි අසුභාරංචියට ගිහිල්ලා කකුල් දෙක ගලවලා. කකුල් දෙක හොදගෙන යන හැකිනේ දෙවියන් වහන්සේගෙම ගිහිල්ලා යා. හැබැයි කොහෙදෝ ඉන්නවා. ඉන්න උන තැන නෙමෙයි ඉන්නේ. දැන් අපිට අපි කියමුකෝ කුස්තුර එකට යන්න ඕනේ. තුරාති යන්න ඕනේ. දැන් අපි මේ කොහේ හරි වෙන කොහේ හරි ගිහින් ඉන්නවා. ඉතින් මොකෝ කුස්තුර එකට.
තුරාති වුණා මොකෝ මේ වුණා මොකස් කරන්නේ කියලා බලන්නකො ගිහින් කියලා බලන්න ડોකියුමන්ට් එක රිනිව් කරන්න හරි මොනවාට හරි ගිහින් බලන්න කියලා බලන්න ඔයාලට ලංකාවේ එම්බසි එකට යන්න ඕනේ කියලා ලංකාවේ ඇත්තේ ඉන්දියාවේ එම්බසි එකට ඒකට යන්න ගිහින් කියන ඉන්දියාව මොකෝ ලංකාව මොකෝ ඒකත් එම්බසි මේකත් එම්බසි අපි අනිත් එක ඉන්දියාවේ මුතු යන්නේ බලපංකො ගිහින් හැට්ට ගලවලා වෙන ඇඳන් වල ඇති සෙරප්පු ගලවලා වෙන යහන් වල ඇති ආත්මික අර්ථයෙන් ගන්න ස්වාමීන් වහන්සේට දොර හරින්න බෑ කියනවා මේ මනමාලි අද සභාවේ ලක්ෂණය මේක තමයි සභාවේ ලක්ෂණය ආත්මික සභාවේ ලක්ෂණය ස්වාමීන් වහන්සේගේ මනමාලි සභාවේ ලක්ෂණය තමයි මේක අද දේවදාසෝ සපත්තු ගලවලා ඉන්නේ හැට්ට ගලවලා ඉන්නේ ධර්මිෂකමක් නැහැ සූදානමක් නැහැ පාවන්න නැහැ කිසි ආඥාවක් නැහැ දෙවනසේ වචනේ කියවීමක් නැහැ ඔක්කොම ඇවිදින ඩිජිටල් බයිබල් වෙලා තියෙනවා ඩිජිටල් මිනිස්සු ඩිජිටල් වෙලා තියෙනවා අපි ඩිජිටල් ඩිජිටල් වෙලා ඉන්නේ ඒ නිසා අපි ඔක්කොම අතර ලෝඩ් කරගෙන ඉන්නේ යාචාව ලෝඩ් කරලා තියෙන්නේ දේශනාවල් ලෝඩ් කරලා තියෙන්නේ ඔක්කොම ලෝඩ් කරලා තියෙන්නේ දන ගහන්න ඕනේ ඇතුලේ ඇඩ්වාන්ස් දන ගහලා තියෙන්නේ ඇත්තටම ඉස්සර දන ගහලා තියෙන්නේ දැන් යන්නේ කියන්නේ බගේ පරම ධර්මිෂකම් දැන් හරියන්නේ නැහැ අන්තිම දක්වාම ස්ථිරව සිටින නාම ගැලවෙන්නේ හැබැයි හැට්ටේ ගලවලා කොහොමද එන්නේ කියලා සේවය අතහැරලා ගියා වගේ සභාවන් අතහැරලා ගියා. ඔයගොල්ලන්ට හේතු ඇති. ඔයගොල්ලන්ට හේතු ඇති. සිස්ටර් වාට හේතුවක් ඇති. අහගෙන ඉන්න බ්‍රදර් වාට හේතුවක් ඇති. ආගේ හේතු සාධාරණ ඇති. හැබැයි ඔයා හැට්ටේ ගලවලා ඉන්නේ. හැට්ටේ ගලවලා ඉන්නේ. පාවන් ගලවලා ඉන්නේ. නිර්වාත්ව ඉන්නේ. නිදහසට කරුණු තියෙන්න පුළුවන් බොහොමයක්. බොහොමයක් කරුණු නිදහසට තියෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්නට දේව වචනේ කතා කරන්න විසරයි. උන්වහන්සේගේ මනමාලිය මොනවද කරන්නේ? ඇගේ වස්ත්‍ර ගලවලා මනමාලයට දොරයින් නැති සභාවක් වෙලා තිබෙනවා. අද ආත්මික සභාව. ඊට ටිකක් කියමු. මාගේ පාද සේදිමි ඒවා මම කිලුට කරගන්නේ ගන්නෙම්දයි කියමි. මාගේ ප්‍රේමවන්තයා දොර සිදුවෙන් අත දැමුවේය. මාගේ හෘදයද ඔහු කෙරෙහි ඇදී ගියේය. මනමාලය එළියට වෙලා ඉඳලා මෙයා දොර ආයේ නැතිකොට ඒ දොරේ සිදුරෙන් ඇඟිල්ල දාලා එහෙමවත් මේ කියන්නේද කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඔබ දෙවියන් වහන්සේගේ ඈත් වෙලා ගියාට පස්සේ ඔබේ ජීවිතේ පුංචි හෝ සිදුරක් හරි තිබෙයිද අඩුම ගානේ මේ ගෙදරටම රිංගගෙන නැවත යා මා සතු කර ගන්නට කියන ඒ ප්‍රේමය තමයි උන්වහන්සේ ළඟ තිබෙන්නේ. ඔබේ ජීවිතේ පුංචි තැනක් ඔබ දෙවියන් වහන්සේට දෙනවා නම් ඒක තුලින් හරි දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේ සතු කර ගන්නවා. ඒ තරම් ප්‍රේමයක් මේ මනමාලය සතු. අය ඒ දොරේ නැගිලා ගිහිල්ලා මම දොර අරින්න අන්තිමේදී තීරණය කරා මනමාලය. මේ සභාව ආත්මික සභාව අහගන්න. ඔබ දැන් හැම තැනම ගිහිල්ලා අර ආත්මය තියෙන තැන් වල ඇවිදලා එක ආත්මෙට හතක් අරගෙන ඇවිල්ලා අන්තිමට ඩිසයිඩ් කරනවා ඕකේ මෙච්චර කියනකි මම දොර අරින්නම් කියලා දොර අරින්න යනවා. එතකොට මොනවද ඇයට හම්බ වෙන්නේ? මාගේ ප්‍රේමවන්තයාට දොර අරින්න නැගිටිමි. මාගේ ප්‍රේමවන්තයාට දොර අරින්න නැගිටිමි. අන්තිමට ස්වාමීන් වහන්සේ ඔබ කතා කරා හරි. ඔබගේ වචනේ අර දේවදාසයා තුලින් ඔබ කතා කරා හරි. එදා අපිට එක වැරදියට පෙන්වනවා ස්වාමිනේ. එදා ඕම් කතා කරලා අපිට රිදුනා මගේ දෙවියන් වහන්සේ. එදා අපිට තරහව මගේ දෙවියන් වහන්සේ. නමුත් අපිට දැන් තේරෙනවා අපි වැරදි කියලා. ස්වාමිනේ අපේ අඩුව පාඩුව අපි තේරුම් ගත්ත දෙවියන් වහන්සේ. අපිට සමා වෙන්න ජේසුනි අපි දැන් ඔබ වහන්සේ ළඟට එනවයි කියලා. දවසකට ඔබගේ ගෙවල් වලින් නැගිටලා ඔබගේ තියෙන අඩුම ගොඩම වෛශාවිය බොරු කාර්ය වංචාවේ මිනිමව්කම් බේබල්කම් අත්හැරලා ඔබ දවසකට සභාවට එන්න නැගිටි. ඒ නැගිටලා ඉල දොර අරිනකොට මොනවද හම්බෙන්නේ? එවිට අගුලේ මිටිවලට තිබුණු ගන්ධ රස මාගේ අත්. එවිට යේසුස් වහන්සේගේ අත්වල තිබුණා වූ ගන්ධ රසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති මනමාලයට පමණක්ම ආවේනික වෙච්ච ඔය සුවඳ උන්වහන්සේල ගත කළා වූ ඒ ජීවිතයේ රසය මතකයන් පමණක්ම ඒ දොරේ අගුලේ ඉතුරු වෙලා තියෙනවා. මාගේ අත්වල දියවර ගන්ධ රස මාගේ ඇඟිලි වලද තැබිරි වැටුණේය.
මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි. මාගේ ප්‍රේමවන්තයාට දොර හැරීමේ අන්තිමට මේ සභාව මනමාලියට දොර අරින්න තීරණය කරා. හැටේ දාගෙන දැන් පසුතැවිලි වුණා. ස්වාමීන් වහන්සේ සමාවෙන්ට මම සේවය දාලා ගියේ කියන මම පසුතැවිලි වෙනවා. ස්වාමීනි මම සභාව දාලා ගියේ කියන මම පසුතැවිලි වෙනවා. මට සමාවෙන්ට මගේ දෙවියන් වහන්සේ මම සේවය අතහැරලා ගියේ කියන මම සමාව වෙනවා ස්වාමීනි. මට දැන් තේරුණා ආයෙ දාගත්ත ධර්මිෂ්ඨකම ආයෙ සමාදානයේ පාවන්න සූදානමති පාවන් දාගෙන කීට ගහගෙන නැගිටලා ඇවිල්ලා දොර ඇරියා. මම ආයෙ සේවයට යනවා කියලා. ඒ සේවයට දොර ඇරලා බලනකොට මනමාලයා නමුත් මාගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින් නමුත් මගේ ප්‍රේමවන්තයා ඔහු කතා කළ විට මම සිහි නැති විය. මගේ මනමාලයා කතා කරනකොට මට සිහිය නැහැ. මම ඔහු සෙවිමි. මම දැන් දොර අරිනකොට මනමාලයා නැහැ. දැන් හොයනවා. දැන් මනමාලයා හොයනවා. මොකාටද හම්බුනේ? හම්බුනේ නැහැ. මනමාලයා සම්බුනේ නැහැ. මා ඔහුට ඇඳ ගැසූ නමුත් ඔහු මට උත්තර දුන්නේ දවසක් එවිලු කාලය අවසන් වී කරුණා දැසින් සමිඳුන් බලා සිටි. දවසක් එවිලු කාලය අවසන් වී මොනවද කියේ? ඊට ටික මොකද්ද? පහන් දල්වනා මිනිසුන් රැගෙන යයි. ලෝකයේ අවසන් වී මිනිසුනේ සියල්ල වෙනසී යයි. ඒ ගැන තමයි මේ කියන්නේ. උඹ නැගිටලා ඇඳුම් ඇඳගෙන හැට්ට දාලා සරප්පු දාලා ආය දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා ඇවිල්ලා සභාව ඉට ගන්නකොට සභාව විසින් මනමාලයා අරගෙන ගිහිල්ලා ඉතින් හොයනවා යේසුස් වහන්සේ අතන්නද? යේසුස් වහන්සේ මෙතනද? අතන ඉන්නවලු මෙතන ඉන්නවලු එනේ ඉන්නවලු අර කන්දේ ඉන්නවලු මේ කන්දේ ඉන්නවලු කියලා. මොකද කරන්නේ? එක එක තැන් වල මනමාලයා හොයන්ට යනවා. හැබැයි මනමාලයා හම්බ වෙන්න යන්නේ නැහැ. ගිහිල්ලා නුවර ඇවිදින රැකවල්ලු මට සම්බන්ධයි. නුවර ඇවිදින රැකවල්ලු අන්තිමට එන්නේ රැකවල්ලු තෝව අරගෙන ගිහිල්ලා මේ හොම්බට හතරක් පහක් තරලා ෂීප් එක බැලනවා මොකක් හරි දාගනින් කියලා. මට කසා තුවාල කසා තුවාල කරන දවස් එන්නේ. පවුරු වල රැකවල්ලු මාගේ පවුරු වල රැකවල්ලු ඒක වෙනම කතන්දරයක්. ඒ අතහැරපියුන්ට වෙන දෙයක්. මනමාලයා තට්ටු මේ වෙලාවේ මනමාලයා මේ වචන අසන ඔබ හැමෝගෙම ජීවිතවල තට්ටු කරමින් ඉන්නවා. ඔබ කියන්නේ නේද හැට් එක ගාලා තිබ්බා. සෝනි බබා හම්බෙච්ච නිසා දැන් මම එන්න බෑ සේවෙ ටිකක් කල් ඉඳලා එන්නම්. සෝනි බබා හම්බෙන්න ඉන්න නිසා එන්න බෑ විදින්න අමාරුයි. බබා හම්බෙලා බබා එක්ක එන්නම්. ස්වාමිනී කසාද බඳින්න ඉන්නේ අවුවේ ගියොත් කලවෙයි මං. වෙඩින් එක ඉවර වෙලා එන්නම්. ස්වාමිනී වෙඩින් එක නම් කොහොම හරි කල වෙන්න නැතුව කරගත්තා. හනිමූන් ගිහිල්ලා එන්නම්. බලන්න. හනිමූන් බලන්න. ලේබර් රූම් බලන්න. ඕන තරමට බලන්න. හැබැයි ගිහිල්ලා එනකොට මනමාලයා ගිහිල්ලා. ඊට කලින් මනමාලයා තට්ටු කරන ශබ්දය අසලා. උන්වහන්සේට දොර හරියට යනවා නම් ඔබ යන්න. ස්වාමීන් වහන්සේ. එවිතර උදාහරණ පරිච්ඡේදයේ 4 වෙනි පදයේ තාවක් ඉන්නවා ලස්සන කාන්තාවක්. අපි මෙච්චර බැලුවේ දෙවියන් වහන්සේගේ මනමාලයේ ලක්ෂණය සහ ඈතුල තිබෙන්න ඕනි ගුණාංග. මේ ගුණාංග ඔබ තුල නැත්නම් වහා මේ ගුණාංග ඔබ තුල ඇති කරගන්නට. එහෙම නැත්නම් ඔබ අන්තිමට දොර තට්ටු කර පාරවල් ගානේ දුව කෑග ගහ සභාවෙන් සභාවට එපිකම් කර යේසුස් වහන්සේ වහන්සේ සිද්ධ වෙනවා. ඔව් හතර. එළිදරව් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මෙතන කාන්තාව දෙන්නේ කියනවා කියන්නේ. දේවදූතයා මට කතා කොට පුදුම වුණේ මක් නිසාද? ඔබ පුදුම වෙන්නේ මක් නිසාද? ස්ත්‍රියගේද ඈ උසුලාගෙන යන හිස් සතක් ඇති අන් සත දසයකුත් ඇති මුර්ගයාගේද රහස් පුදුම වෙන්න එපා. හිස් හතක් තියෙන අන් හතක් තියෙන හිස් අන් 10ක් නේ අන් 10ක් අන් 10කුත් හිස් හතකුත් තියෙන මේ ස්ත්‍රියව ඔසවගෙන යනවා. මේ අන් 10 ගැන කතා කරලා දිනවා අපි මේ සභාවේ හිස් හත ගැන කතා කරලා දිනවා. කාටද මතක? කවුද මේ හිස් හත? කොයිද මේ හිස් හත තියෙන්නේ? කවුද මේ අන් 10? මේව ගැන උගන්වලා තියෙනවා. මම දන්නේ ඔබට මතකද කියලා. සභාව නිදි. මනමාලි හැට් එක ගලවලා නිදි. මනමාලි සරපු දෙක ගලවලා නිදි. ඉතින් මතක නැහැ. ඉක්මනට හැට් එක දාගෙන මතක් කරගන්න කවුද මේ ස්ත්‍රිය? කොයිද මෙයා ඉන්නේ? කොයිද මේ ඔළුව හත තියෙන්නේ? කොයිද මේ අන් හත තියෙන්නේ? කවුද මේ අන් 10? කවුද මේ හිස් හත? මේවා අමතක කරලා දාලා යන්න එපා. මනමාලියෝ නිදා ගන්න එපා. ස්වාමීන් වහන්සේ පැමිණෙන්න යනවා. ඊට පස්සේ නුඹ දුටු මුර්ගයා සිටියේ දැන් නැත. නුඹ දුටු මුර්ගයා සිටියේ දැන් නැත. දැන් අපි 4 විතරක් කියමු. 4 විතරක් කියමු.
හතර විතරක් කියනවා. අන්දාසන්ද මුර්ගයාගේ රහස නුඹට කියවීමට කීය. 17 හතර විතරක් කියනවා. හතර. ඒ ස්ත්‍රිය රන්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ රණින්ද අනර්ග ගල් සහ මුතු වලින්ද සැරසී සිටියාය. වෛශ්‍යාවිය කොයි වෙලාවෙත් ලස්සන සැරසිලා ඉන්නවා. පාට ඇඳුම් ඇඳලා ලස්සන ඇඳුම් ඇඳලා මොනවද කරන්නේ? මෙයා එනේ යාව ආකර්ෂණය කරන්න ඉන්නවා. අද ගොඩාක් ලෝකේ සභාවල් ඒ වගේ තමයි මම ඔබට කියන්නේ. වැරදි කියන්නේ ආකර්ෂණීය මනුෂ්‍යව දෙවියන් වහන්සේගෙන් ඈතට ඇදගෙන යනවා. මේ වෛශ්‍යාවිය සතු සියලුම අලංකාර දේවල් වලින් ඒ සභාවේ මොනවද අඩු? ඉඳ ගන්න පුඩු තියෙනවා, කණ්ඩ තියෙනවා, බොණ්ඩ තියෙනවා, හැම සැපයක්ම තියෙනවා. ඒක ළමයි බලා ගන්න වෙනම කාමරයක් තියෙනවා. ළමයි බලා ගන්නයි ඉන්නවා. කාර් එක පාක් කරන්න තැනක් තියෙනවා. කාර් එකෙන් ඇවිල්ලා යතුරු දෙන්න විතරයි ඕනේ. කොල්ලෙක් ගෙනලා පාක් කරලා තියෙනවා. ඒ වගේ දැන් තියෙනවා. අද මම කියවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් ඒ වෛශ්‍යාවිගේ ස්වභාවයෙන් ඔහම තමයි ඉන්න පුළුවන්. වෛශ්‍යාවිය නෑ මනමාලී ගැඳුම්. වෛශ්‍යාවිය හැමදාම වෛශ්‍යකමට ආකර්ෂණයට සුදුසු ඇඳුම් තමයි අඳගෙන ඉන්නේ. එක්තරා දේවදාසියගේ දරුවෙක් ප්‍රබල දේවදාසියගේ දරුවෙක් දැක්කම මට දුක හිතුණා. මෙතන ඇඳුම මෙතනටයි මේ කලවත් පොඩ්ඩටයි පොඩි රෙදි කෑල්ලක් යට ගහලා. තුවායක් යට ගහලා. සූට් එක. Hey pastor God, this is my daughter and son කියලා. රේ ආඩම්බරයි pastor. Very proud of you. දේවදාසියගේ දරුවෝ මෙවන සභාව කොහොමද තියෙයිද? එහෙම වුණාම තමයි ඒ ළමයින්ගේ තත්ත්වේ ඉන්න ඒ ළමයි ආශ්‍රය කරන සමාජයේ ඉන්න අයව ගේන්න පුළුවන්. උඹ බේබද්දෝ ගේන්න නම් උඹ බේබද්දෙක් වෙන්න ඕනේ නම් වෛශ්‍යාවියෝ දෙවියන් වහන්සේට කියන ඔබ වේසනම් කරන්න ඕනේ නම් යේසුස් වහන්සේ එන්න ඕනේ නැහැ. උන්වහන්සේ කියන්නේ කොනේ ඔක්කොම කියලා බේබද්දු එක බාර කරලා වැටලා දීලා කරලා වරෙල්ලා. මූ වරලා යනවා මූ වරලා යනවා. මං බෝ කියලා අරලන්නම් කියලා අරලා නෑ මං බෝ පව උඹ තනියෙන් යන්නේ මං ඉන්නම් උඹ වරින්න. ආය කියන බෑ බං මට උඹ තනියෙන් අරින්න මං බෝ මුන්ද නෑ ඉවෙන මූ වරලා මූ වරලා. ඒ වගේ දෙවියන් වහන්සේට කියන්න තිබුණා එක අරලගෙන හිටපල්ලා කියලා. එක පාපෙට ගිහිල්ලා ගේන්න කියලා. දෙවියන් මෙවැනි සභාවල් වලින් ඔබ පැනලා යන්න කියලා මම කියනවා. දුවන් පස්සවල නැතුව දුවන්. මෙවැනි සභාවල් ඔබ ස්වර්ගයට අරගෙන යන්නේ නැහැ. එවැනි ඉගෙනීම් ඔබ ස්වර්ගයට අරගෙන යන්නේ නැහැ. ආකර්ෂණය තිබුණ ලස්සනට සමහරව අපිට ගොඩාක් කම්ප්ලේන්ට් කරනවා. ඔයගොල්ලෝගේ මේ වර්ෂිප් එකේ නිකන් මේ බැලන්සින් නැහැනේ. අපිට බැලන්ස් අපි මේ සංගීත මොකද විශේෂඥයෝ නෙමෙයි අපි. අපිට දෙනස් කියලා කටහඬේ කාකා කියලා හරි ස්වාමීන් වහන්සේට නමස්කාර. අපිට පුළුවන් උපරිමය අපි කරනවා. අපිට කරන්න පුළුවන් උපරිමය අපිට තිබෙන සම්පත් වලින් අපිට කරන්න උපරිමය මුල්ලම හදවතින් අපි දේවල් අක්ෂර කරනවා. අහගෙන ඉන්න අයට බැලන්ස් නැත්නම් කරන්න දෙයක් නැහැ. අපි බැලන්ස් එකේ තමයි කියන්නේ. ඔයගොල්ලන්ට බැලන්ස් නැත්නම් කරන්න දෙයක් නැහැ. බැලන්ස් එක නැති පැත්තට පූජාවක් හරි ගන්න. අපිට කම්ප්ලේන්ට් තියෙනවා පුතේ. නමුත් මිනිස්සු සතුටු කරන්නේ මිනිස්සු පිනවන්න අපිට බෑ ඒ වගේ දේවල්. මට පුළුවන් මේ මිලාන වල තියෙන හොඳ සංගීත කණ්ඩායම්. ඉරිදට ගෙනල්ලා මෙතන දාලා පිටිපස්සේ වීඩියෝ එකක් දාලා ගහපල්ලා කොල්ලනේ කියලා ඩන් ඩුන් ගාලා ආයේ තියෙනවා ටොපේටෝ වර්ෂිප් එක. වර්ඩ් එක නැහැ. ඒ දේව සභාවේ දින හොඳ සුපිරි නමස්කාරය. එක කෙනා ලස්සන ගීතිකා කියනවා. වචනේ නැහැ. වචනේ නෑ සියල්ලම පාවෙලා යනවා. පවතින වචනේ විතරයි කියලා කියනවා. ඒනේ පවතින එක නෑ. පාවෙලා යන ඔක්කොම තියෙනවා. ඒක අල්ල ගන්න මේගොල්ලෝ යනවා. මේ තමයි කොයි සභාවද? වෛශ්‍යාවිගේ සභාව. වෛශ්‍යාවිය එක තැනක ඉන්නේ නෑ පුතේ. වෛශ්‍යාවිය එක තැනක ඉන්නේ නෑ. අද තාජුරිගේ මෙතන ඉන්නවා, තව ටික තව පාරක ඉන්නවා. එක පාරවල වල ඉන්නවා. කාමරේ දණයන් කරන එකයි වෛශ්‍යාවිගේ කැමැත්ත. නමුත් විවාහ වෙච්ච භාර්යාව ඒ ගෙදර තමයි ඉන්නේ. ඒ ගෙදර සිටීමේ තමන්ගේ ස්වාම පුරුෂයාගේ වැඩ කටයුතු කරමින් තමන්ගේ දරුවන් හරි මාර්ගයේ ගෙන යමින් උපදෙස් දෙමින් ප්‍රඥාවන්තතමෝ තමාගේ නිවස ගොඩ නගන්නේ. ඒ මනමාලිය. වෛශ්‍යාවිට එකතරක ඉන්න බෑ. මම දැන් කාටවත් වෛශ්‍යාවිය කිව්වේ නෑ.
ඕගොල්ලෝ එහෙම යනවනම් ඕගොල්ලෝම ඕගොල්ලන්ගේ නමක් දාගන්න. මං කිව්වේ නෑ. එහෙම යන අය ඒගොල්ලන්ට නම ඕගොල්ලෝම දාගන්න. තම තමන් සෝදිසි කරාවා. මට බෑ. මම කියන්නේ ඔබ මනමාලියක් නෑ එක දෙන ඉන්න ඕනේ. මනමාලියක් නම් එක දෙන ඉන්න ඕනේ. දෙවන සුබෝ කසාද බදලා මානවද සභාව ගෙනත් තිබ්බනම් මේ හිටපන්. මේ වාර්ෂිකම යනවා කියන මට කරන්න දෙයක් නෑ. හැබැයි මම වාර්ෂිකම් කරනවා කියලා කිව්වෙත් නෑ ඔන්නෝ. වචනේ කිව්වා. එහෙම කියලා මට මොකෝ කවුරු මොනා කරන්නේ? මට කරන්න දෙයක් නෑ. මට කියන්න පුළුවන් කරන්න එපා පුතේ කියලා. නෑ මම කරනවා පලයන් කරලා. කරලා රිටර්න් එකක් උඹ ඉල්ලගන්න. මේ තමයි මේ වෛශ්‍යකමේ සභාව. අපි කරුණු දෙකක් බැලුවා තුන්වෙනි කරුණ මම දැන් පැයකුත් කියා මම ඉක්මනට කියලා ඉවර කරන්න යන කරුණු ටික විතර. මෙච්චර කොළ හතක් දුකද කියලා මට කියවන්න. ඒ ටික කරන්න හම්බෙන්නේ නැහැ. අපි තුන්වෙනි කරුණ හැටියට බලමු. දෙවියන් වහන්සේගේ සභාව මොන වගේ සභාව? දෙවියන් වහන්සේගේ සභාවට එන මිනිස්සු දෙවියන් වහන්සේ කැමති සියල්ල මේ වෛශ්‍යකම් කරන සභාවත් අනිකුත් සභාවලුත් දෙවියන් වහන්සේව සම්පූර්ණව අදහගෙන උන්වහන්සේ අනුව යෑම උන්වහන්සේ කැමැත්තයි. අද මේ වචනය ඔබ එවැනි තැන්වල ඉන්නවන ඔබ හරි ගස්ස ගන්න කියන එකයි. නැත්නම් ඔබ වෛශ්‍යකමෙන් උකුණු වෙලා පයන් කියන එක නෙමෙයි. ඔබ හැරෙන්නටයි. ඔබට මේ දේවල් තුලින් ඔබ දැනගන්න ඔබ ඉන්නේ කොතනද? ඔබට පුළුවන් වෙන්න උන ඔබ ඉන්නේ හරි තැනකද වැරදි තැනකද කියලා ඔබව සෝදිස් කරලා බලන්න ගන්න. අපි යමු 21 27 දෙනිදරෝ. එළිදරව් පොතේ විනාඩි 10 21 27 වෙනි පදය මැටළු පැටවාණන්ගේ ජීවන පොතේ මැටළු පැටවාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන පොතේ නම සඳහන් නොවන ලියන ලද්දෝන් මිස අපවිත්‍ර දෙයක්වත් අපවිත්‍ර කිසි මිනිසෙක්වත් පිළිකුල්ලු බොරු කිසි මිනිසෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේ. කිසිසේත් දේව රාජ්‍යයට ඇතුළු නොවන්නේ. සතෙක් වේවා. ජීවන පොතේ නම සඳහන් වෙන්නේ නැති. ඕනෑම දෙයක් කවදාවත් දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් අද මොනවද වෙලා තියෙන්නේ? අද මොනවද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන දේ තමයි අද ආත්මික සභාවේ සම්බ නොවන ලක්ෂණ. එසිකියල 8 වෙනි පරිච්ඡේදය ආත්මික සභාවක් තුල සම්බවන ලක්ෂණ. දෙවියන් වහන්සේගේ මනමාලිය නැමැති සභාව තුල සම්බවන ලක්ෂණ. දෙවියන් වහන්සේ කියන අපවිත්‍ර දෙයක්වත් පිළිකුරු බොරු දෙයක්වත් කිසිසේත් දෙවියන් වහන්සේ ගෘහයට ඇතුල් වෙන්නේ නැහැ කියලා. නමුත් අද දෙවියන් වහන්සේගේ සභාවේ ආත්මික සභාවේ වෛශ්‍යාවිය තුල තිබෙන්න ඕන හැම ලක්ෂණයක්ම ආත්මික සභාව තුල තියෙනවා. අපි බලමු එසිකියල 8:6. එසිකියල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ උන්වහන්සේද මනුෂ්‍ය පුත්‍රයා ඔවුන් කරන දේ එනම් මා විසින් ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රය ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ සුද්ධස්ථානයේ දුරව යන හැටියට ඊශ්‍රායල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් ඔබට පෙන්වන්නේද? මම මාගේ සුද්ධස්ථානයේ මම සභාවේ මනුෂ්‍ය සභාව කවුද? දැන් කියන්න එපා මේක තමයි කියලා. මේ බිත්ති හතර නෙමෙයි. කවුද සභාව? මම දෙවියන් වහන්සේ කියන මනුෂ්‍ය පුත්‍රය වරෙන් මම ඔබට පෙන්නන්නම් මනුෂ්‍යව කරන පිළිකුල් දේවල් මම ඔවුන්ගේ ජීවිතවලින් ඒ සභාවේ අපි දකින එක කොරින්ති 3 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදේ කියනවා නුඹලා මාගේ සුද්ධ මාලිගාවයි. සුද්ධාත්මයන් වහන්සේ ඔබලා තුල වාසය කරනවා. එහෙනම් ඒ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතෙන් ඈත් වෙලා යන්න ඔබ මෙන්න මේ පිළිකුල් දේවල් කරොත් දෙවියන් වහන්සේ ඔබගෙන් ඈත් වෙලා යනවා කියලා. මොනවාද ඒ කාරණා? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නේ යයි මට කීසේක. ඒකේ මොනවාද පිළිකුල් දේවල් කියලා ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ? අටේ 6 කියවන්නේ. ඒ කියවන්නේ. උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ සුද්ධස්ථානයේ දුරව යන හැටියට ඊශ්‍රායල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ 8:10 කියවන්නේ. මම ඇතුළු වී බැලුව විට මම දෙවියන් වහන්සේ කියන වරේ මම ඔබට පෙන්වන්නම් මොනවද මේ මිනිස්සු කරන්නේ කියලා. ඉතින් එසේකියල් ඇතුළු වෙලා බලනවා ස්වාමීන් වහන්සේ කියපු දේ සියලු ආකාර සතුන්ගේ පිළිකුල් තිරිසනන්ගේ රූපද ඊශ්‍රායල් වංශයේ සියලු දේව රූපද බිත්තියේ වට කරින්ම සිද්ධියම් කර තිබෙනවා දුටි. මොනවද දකින්නේ ගියාම දෙවියන් වහන්සේගේ ගෘහයේ බිත්තිවල මොනවද තියෙන්නේ?
නයි පෙන සර්පයෝ සිංහයෝ කොටියෝ බල්ලෝ පූසෝ කුකුස්සෝ රාජාරියෝ ඔක්කොම පිටියේ ඇඳලා තියෙනවා. දේව රූප අර දෙයියා මේ දෙයියා යේසුස් වහන්සේගේ උප්පත්තියේ ඉඳලා මානවත සුවර්ගස්ස වෙන එක වෙනකන් රෝමානු කතෝලික සභාවේ පිටිවල පුරෝම ඇඳලා තියෙනවා. ඒක මිනිස්සු දන්නේ නැත්නම් මොනවද උනේ කියලා මේ කතාන්දරේ පින්තූර බලලවත් භාෂාව දෙන්නත් පින්තූරේ බලලා හරි තේරුම් ගනින්න. ඒක නිසා තමයිලු එහෙම දාලා තියෙන්නේ. ඒක නිසා තමයි ඒගොල්ලෝ ලියලා තියෙන්නේ. නමුත් දේවදාසී වචනේ කියනවා මෙවැනි දේවල් සභාවක් තුළ තිබෙනවා නම් මම දුර වෙලා යනවා. මම දුර වෙලා යනවා. අද ආත්මික සභාවල නම් බලන්නකෝ. ගොඩාක් දේව මේ සභාවල පිටිපස්සේ සීන දිස් බලන්න. පිටිපස්සේ කිසිම දේවදාසී වචන නැහැ අද සභාවල් වල. අපේ සභාවේ තියෙන වචන බෝඩ් ටිකක් බෙදලා තියෙනවා. අද ගෙවල් වලක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතෙත් නෑ සභාවෙත් නෑ බෝඩ් ඔක්කොම බෝඩ් ගැලවිලා. මොකද මේ ලයිව් වීඩියෝ කියනකොට සීන් එකට කැතයි වචන. මොකද්ද? වචනේ කැතයි පිටිපස්සේ. තමයි ගැලපෙන ගොඩේ වගේ. නිකන් අනිත් මිනිස්සුන්ට එක්ක අපිට හැප්පෙන්න බෑ වගේ ගොඩේ වගේ මුන් ගන්න වගේ. නිකන් රෙදි කැල්ලක් දාලා උඩින් දෙප වචනයක් අලවගෙන හිගන්නවා වගේ. එනිසා පිටිපස්සෙන් දාන්න ලොකු සුදු පාට විද්‍යාවක් අරගෙන ලස්සන සීන එකක් දාන්න. මුවෙක් පස්සේ යේසුස් වහන්සේ පන්නක් යනවා. මුවෙක් වතුර බොනවා වගේ. ඒ වගේ නැත්නම් අර මෙහෙම කාන්තාවක් යාච්ඡා කරගෙන ඉනවා වගේ. ඒ වගේ නැත්නම් සර්පෙක් නිකන් ගහේ ඉතිලා නිකන් ඒවට අඬ ගහනවා වගේ. ඒ වගේ සීන්ස් හරි ලස්සනයි. ඔව් ඒ වගේ විහිදෙන ආලෝකයේ විතර රස් විහිදෙනවා වගේ එවැනි දේවල් හරි ලස්සනයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ එළියට ගෙන අද ගොඩක් හරි සභාවේ නම් එහෙම කියමුකෝ. අද මිනිස්සුන්ගේ ගෙවල් අල්මාරිය ඇස්සේ තියෙනවා. සමහරගේ සාප්පුවල දෙවිවරු ඉන්නවා. චුටි චුටි දෙවිවරු. පොඩියට දාගෙන සාප්පේ දාගෙන. සමහර දෙවිවරු පොත් වලට ගහලා සාප්පේ දාගෙන පර්ස් එකේ. මේක තමයි මාව මෙච්චර කාලයක් ආරක්ෂා කරේ සිට ගාල්වලේ ප්‍රාර්ථනා කරා. යේසුස් වහන්සේ නෙවෙයි ප්‍රාර්ථනාව ඒක කියපු හැම වෙලාවම මම දෙල්ලද නේ ප්‍රාර්ථනාව පස්සපැත්ත තියෙන්නේ පොකට් එකට දාලා පස්සපැත්තට දාලා තියන්නේ ප්‍රාර්ථනාව නැති වෙයි කියලා නැති නොවෙන්න සමහරව හැටි ඇස තියන්නේ ප්‍රාර්ථනාව හදවතට ළඟ ඉඳ වෙන්න එහෙම තියාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කියනවා මෙසේ කරන මිනිසයාගෙන් මම දුර වෙලා සමානෝගේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාව කියලා ඊට පස්සේ යානකොට සිස්ටර් බුදුසරණයි ඈ බම් මෙච්චර මාත් එක්ක නෑ මම කියන දේ මාත් එක්ක මේ ස්වාමීන් වහන්සේ ගැන කතා කරලා බයිබලය ගැන කතා කරලා බලන්නකො සිස්ටර් කියන අන්තිමට අවසාන ගන්න කොහෙද පිළිමේ තිබිලා තියෙන්නේ හිතේ ඇතුලේ පිටින් අරන් දාලා ගෙවන වලින් අරන් දාලා ඇතුලේ තිබිලා තියෙන පිළිමි. ඒක එළියට ආවටක් ගන්න. අනේ දෙවියෝ බුදුන්ව බලා ගන්න ඕන. මේ මගෙත් අපි යාචනා කරන අන්තිමට යාචනා ඉරණ සපතු කහනකොට ඔව් සිස්ටර් දෙවියෝ බුදුන් කියලා කෙනෙක් ඉන්නවා. කොහෙද තියෙන පිළිම? ඇතුලේ කොටලා තියෙනවා. ඔබගේ මාලිගාවේ මොනවද තියෙන්නේ? කවුදින් මේ මාලිගාවට? कोई පිළිමේද කොටාගෙන ඉන්නේ કોઈ සතාවද කොටාගෙන ඉන්නේ දෙවියන් වහන්සේගේ මාලිගාව ඒ නිසා දන්නේ අද ආර්.සී. සභාවේ තමයි හැමදාම ගහලා තිබුණේ පින්තූර දැන් මුන්ගේ ශරීරයේ ඔළුවේ ඉඳලා කකුල් දෙකම යනකම ඔක්කොම සතුටුගේ ඉන්නවා ඇඟේම ගලා ගන්න පුළුවන් චිත්‍රාකාරයක් වගේ සමහරවිට මුන් මේව ගහන මැද්දේ ගස් කොළන් කපලා මේ ඔක්කොම නැති වෙච්ච කාලේක ළමයින්ට පෙන්නන්නත් දන්නේ මේ දින ගහක් බං මේ සත්තු මේ සිංහයා වලස කොටියා කියන දන්නේ ශරීරේ සම්පූර්ණ සූ එක මැදගෙන ඉන්නේ උන් ඉන්නවා ඔළුවේ ඉඳලාමයි අටටම යටි පතුලක් ගහගෙන ඉන්නේ මම දැකලා තියෙනවා. ඔබත් මේ වගේ මිනිස්සු යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබේ ජීවිතේ පච්ච කොටන්න ආසාවක් තියෙනවා. පොඩ්ඩියට එකක් ගහ ගන්න ආසස්. පොඩ්ඩියට. ඒකනේ මම කතා කරන්නේ මම පොඩ්ඩක් කොණ්ඩේ පාට ගන්නවා. අනේ මේ වෙනාව විතරනේ අනේ ඕන කියන්නේ මිනිස්සුන්ට නෑ කියන මගෙන අනේ අම්මේ චුට්ටක් ගන්න. මේ වතාවේ විතරයි. මොනවද මන් දෙන්නවලු විතරයි.
ගාගන්න චුට්ටක් ගන්න. ඒ චුට්ට ගාගත්තමයි එතනින් පස්සේ මම සභාවේ දැක්කේ නැහැ. හොඳට ආපු ළමයා සභාවට චුට්ටයි ගාගත්තේ. අද වෙනතුරු අවුරුදු 3ක් දැක්කේ නැහැ. පාරකවත් දැකලා නැහැ. ඒ චුට්ට උඹට කරපු අපරාධය. ඒ චුට්ට උඹට කරපු හානිය. පොඩ්ඩක් ඔබ යක්ෂයාට දුන්නොත් පාපේ දොර ළඟ නැග සිටි. පාපය දොර ළඟ නැග සිටි. එතකොට මේ සභාවවල දෙවියන් වහන්සේ ඈත් වෙලා ගිහලා කියලා. ගොඩක් අයගේ ජීවිතවල දෙවියන් වහන්සේ ඈත් වෙලා ගියා. අද ගොඩක් අය දෙවියන් වහන්සේ තුල නැහැ පුතේ. ඔය කොහෙදෝ ඉඳලා කියනවා දෙවියන් වහන්සේගේ සභාවෙන් ඈත් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා අපි තමයි දෙවියන් වහන්සේගේ සභාව. කවුද? දැනස් වචනේ කියලා තියෙනවා කොරින්ති 3 පරිච්ඡේද 19 අපි තමයි සභාව. මම කොතනද හිටගන්නේ එතන තමයි සභාව. ඒ නිසා අපි ගෙදර ඉඳලා නමස්කාර කරනවා. උඹලා කරනවද නමස්කාරය ගෙදර? මං අහන්නේ ඒක හරි. උඹලා තමයි දැනස්ගේ සභාව ගෙදර ඉඳලා මොනවද කරන්නේ? පොල් ගානවා. ෆ්‍රයිඩ් රයිස් හදනවා. පුකුල් මාස් බදිනවා. බියර් බොනවා. චිත්‍රපටි බලනවා. සින්දු අහනවා. බජව්වක් දානවා. කාගර ගෙදර කියලා කට්ටිය ගෙදර හොද්දට බීලා අර මිනිහයි ගෑණිගේ කාටවත් දාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ සභාවලු. මම තමයිලු සභාව. මම දෙවියන් වහන්සේ සභාවට ආදරෙයිලු. මම යන තැන තමයි සභාව. දැන් සියෝන ඔබ මගේ සුද්ධ මාලිගාව කියන්නේ මං ඉන්න තැන සභාව. මම ඉන්න තැන සභාව. මේ වෛශ්‍යාවිය. කවුද? වෛශ්‍යාවිය. එකදැනක ඉන්නේ හැමතැනම යන කාම හම්බෙන්නේ. කාම හරි අදාළ ගන්න. එකදැනක ඉන්න බෑ මේකේ. ඒක නිසා මේ වෛශ්‍යකමේ වස්ත්‍ර ගලවලා දාලා. නැවත අර දෙවියන් වහන්සේ හොෂියට කිව්වා ගිහිල්ලා කසාද බදින්න කියලා වෛශ්‍යාවිය. ඒ වෛශ්‍යකමේ වස්ත්‍ර ගලවලා දාලා වරින් මාන්නකට කියලා උන්වහන්සේ කිව්වා. අද මෙසේ දෙවියන් වහන්සේ ගුහේ ජෝගි දානය, ඩාන්ස් දානය, දාවිද් නටුව වගේ නටනය රෙදි ගලවන්න නැතුව දාවිද් නටුව රෙදි ගලවලා පුතේ. මම රෙදි ගලවන්න නැතුව දුම් දාලා පිටපස්සෙන් නටනවා. ඌ කියනවා කියන උඩ පනිනවා. ස්ටේජ් එක කඩාගෙන වෙන්නද ඌ කියනවා. පිටපස්සේ සෙට් එකක් කියන උඩ පනිනකොට කෙල්ලන්ගේ යට ඇඟුම් පේනවා. දාවිද් නටුව වගේ නටනවා. නටපල්ලා පාරේ. වීදි වලට ගිහිල්ලා මහා පාරවල නටපල්ලා. දාවිද් නැටුවේ නෑ පූජාසන. මේක අතිශුද්ධ ස්ථානය. අතිශුද්ධ ස්ථානේ නෙමෙයි දාවිද් නැටුවේ. දාවිද් නැටුවා කියලා කියනවා. දාවිද් නැටුවේ කොයිද කියලා මුන්ට අමතක වෙලා. මේ දේවල් සභාවලින් ඈත් වෙන්න. ඔබේ දරුවන් නෙවෙයි සභාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබව වචනේ හදන්න නැතුව හරි සෝක්න සභාව. පාස්ටර් හරි සෝක්න අපිට ගැළපෙන විදිහට වචනේ දෙනවා නම් පාපේ කියනවා නම් නිර්වස්ත්‍රව යන්න පුළුවන් නම් සභාවට. අම්මට පුළුවන් නම් තමන්ගේ දුවට මෙතනට ඇඳුමක් අඳගෙන උඩත් නැති යටත් නැති ඇඳුමක් අඳගෙන යන්න. ඔබ වෛශ්‍යාවයන් සමග අඳින කරනවා. ඒ සභාව දෙවියන් වහන්සේගේ සභාව නෙමෙයි. ස්වාමීන් වහන්සේ අද දවසේ කතා කරනසේ අපි අවසානයේදී 17 කියලා ඉවර කරන්න. එළිදරව් 17 පළවෙනි පාඩය. එළිදරව් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය පාත්‍රා සතදරු දේවදූතයන් සද්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමග කතා කොට වෛශ්‍යාන් කරන සභාවට අවසානයේ වෙන්න අත්නම් ලක්වෙන නම. පාත්‍රා සතදරුවේ දේවදූතයන් සද්දෙනෙක් එක්කෙනෙක් ඇවිත් මා සමග කතා කොට මෙහි එන්න බොහෝ ජල පිට හිඳින මහත් වෛශ්‍යාවගේ විනිශ්චය නුඹට පෙන්වන්නේ. පොළවේ රජවරු ඈ සමග වෛශ්‍යකම් කළෝය. පොළවේ වැසියෝද ඇගේ වෛශ්‍යකම් නැමැති මුද්‍රික පාණයෙන් මත් ඒ සභාවෙන් පොළවේ රජවරු මොනවද කරන්නේ? සභාව සමග වෛශ්‍යකම් කරනවා. ඒ වගේම පොළවේ මිනිස්සුયો ඒ වෛශ්‍යකමෙන් මත් වෙලා ඉන්නවා. මේ සභාව වර්ග දෙකක සභාවක්. මේ එක වර්ගයක මිනිස්සු මත් වෙලා ඉන්නවා ආත්මයෙන් නෙමෙයි වෛශ්‍යකමෙන්.
දෙවියන් වහන්සේ සභාවට මොනවද කර පොළවේ රජුරු තමන්ගේ තේජස ගෙන ඇති. දෙවියන් වහන්සේ සභාවට ආත්මික සභාවට පොළවේ රජුරු එලා බෙවුලමින් දඩගාමින් අනේ පාස්ටර් අපි වෙනුවෙන් යාච්ඡා කරන්න. අපේ පවුලේ යාච්ඡා කරන අපි කරන රටේ කරන පාලනය වෙනුවෙන් යාච්ඡා කරන්න කියලා ඔවුන් දෙවියන් වහන්සේ මේ කරුවන්ගේ පාද අගුණකට ඇවිල්ලා දෙවියන් වහන්සේ තේජස යටට වෙනවා. නමුත් මේ වෛශ්‍යකම් කරන සභාවට මේ රජවරුම ගිහලා ඔවුන් සමග වෛශ්‍යකම් කරන්නට යනවා. ඒ වැසියෝද ඒ ස්ථානේ මොනවද කරන්නේ? ඔවුන්ගේ වෛශ්‍යකමෙන් මත් වෙලා ඉන්නවා. රජවරුන්ගේ පාපය යන සභාව පෙන්වලා දෙන්නේ නැහැ. ඔවුන් ආශිර්වාද කරන පාප කරන එක තවත් පාප කරපන්න. පූජාසනෙත් දෙනවා. රට පාලනය කරන විනාශ කරන රට විනාශ කරලා හැම අතින්ම තමන්ගේ දරුවෝ දූෂණය කරන දාපියුන්ට පූජාසන දෙනවා අමතන්ට දේශපාලන රැස්වීම වලට. මෙවැනි වෛශ්‍යාවියන්ගේ මන් දන්නේ ඔබට මොනවද කරන්න ඔබ තීරණය කරන්න. මට මොකද කියන්න බෑ. අද දවසේ මනමාලයේ සතු ලක්ෂණය සහ වෛශ්‍යාවියේ සතු ලක්ෂණය ඔබට පේනවා. තව ගොඩාක් කරුණු තියෙනවා. ඉස්සරහ දවසක් කතා කරමු. දැන් කතා කරමු පාස්ටර් මා වෙනවා. හොඳයි අපි නැගිටිමු කාලය පැය එකමාරකට වඩා ගිහින්. ස්වාමීන් වහන්සේ දවසේ ඔබට කතා කළසේ. ඔබ ඉන්න තැන ගැන නැගිටින්න මොහොතක් අපි කතා කරමු ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ ඔබ වහන්සේ මේ වෙලාවේ අපේ ආත්මයස් විරුද්ධ කරන මගේ දෙවියන් වහන්සේ මනමාලිය සතු නොවන කිසිහු ගුණාංගයක් හෝ ලක්ෂණයක් අප තුළ තිබෙනවා නම් දාන ගහලා කියන්න දෙවියන් වහන්සේට ස්වාමිනේ ඔබ වහන්සේ රජු වෙන්න දවසේ මාව සිහි කරන්නට මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ රාජුන්ගේ රාජ ලෙස එන විට මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ මා ඔබ සමග යන්නට ඕනේ මගේ දෙවියන් වහන්සේ. දන ගහන්න කියන්න දෙවියන් වහන්සේට මේ වෙනාවේ ඔබ සභාවට ඇවිල්ලත් පුතේ සුවර්ගයට ගියේ නැත්නම් ඔබ තරම් අභාග්‍ය සම්පන්න මිනිස්සෙක් ඔබ තරම් දුක්ඛිතෙක් තවත් මේ පොළවේ ඉන්න බෑ. උන්වහන්සේගේ පැමිණීම අපි දන්නේ නැහැ කොයි මොහොතේ සිද්ධ වෙයිද කියලා. නමුත් මෙතනට ආපු ඔබගේ බලාපොරොත්තු තිබෙන්න ඕනේ ස්වර්ග රාජ්‍ය ලෙසයි. මීට වඩා ලොකු සභාවක් හොයාගෙන යන්න නෙමෙයි. මීට වඩා අනාගත වාක්‍ය කියන මිනිස්සු පසුපස යන්න නෙමෙයි. අනාගත වාක්‍ය දෙවියන් වහන්සේට අවශ්‍ය නම් ඔබට මේ ගෘහය තුළ කතා කරයි. දෙවියන් වහන්සේට ඔබට ඕන දේ ඔබ මේ තැන දින ගොඩනගයි. උන්වහන්සේ කියන ස්වාමිනී මම වෛශ්‍යාවියක් ලෙස ගණිකාවක් ලෙස මගේ පියාණනි මගේ අලංකාරයේ දෙවියන් වහන්සේ වස්ත්‍ර ඇඳගෙන රට වටේ යන්න නොවේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට සුදුසු මනාලියක් ලෙස ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ මට දුන්නා වූ ලක්ෂණයන් දෙවියන් වහන්සේ සම්පූර්ණ කරගෙන ඔබ එනතුරු බලාගෙන මට උදව් කරන්න කල්පනා කරලා බලන්න ඔබේ අඩුපාඩුකම් ඔබේ ජීවිතේ තියෙන අඩුපාඩුකම් ඔබට පේන්නේ නැත්නම් පුතේ ඇත්තටම මන් දන්නේ නැහැ ඔබට මොනවා කියලා කියන්න ඕනද කියලා ලොකු දෝන්දර යාත්‍රා කරන ඇස්වහන්ට දන ගහන්න කතා කරන්න ස්වාමීන් වහන්සේ එක්ක ස්වාමීනි මගේ අඩුපාඩුකම් මට පේන්නලා දෙන්න කියලා කියන්න දෙවියන් වහන්සේ මට කතා කරන්න මට උපකාර කරන්න දිවිෂ දනගාන යාච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ අඩුපාඩුකම් කියන්න ස්වාමීනි ඔබ වහන්සේගේ පැමිණීමේදී මාත අත්හැරෙන්න බෑ අනිත් හැම කෙනෙක්ම කියන්න ස්වාමීන් වහන්සේට ස්වාමීනි අපිට කතා කරන්න ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීනි අපි ඔබට යාච්ඡා කරනවා දෙවියන් වහන්සේ ඔබගේ පැමිණීමේදී මගේ පියාණනි අපි කිසිවෙක් අත්නෑර මගේ දෙවියන් වහන්සේ ඔබ සමග යන්නට අවශ්‍ය කරන ඒ ආත්මික ලක්ෂණ මගේ දෙවියන් වහන්සේ පියාණනි යම් හේකින් යමෙක් මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඒ ධර්මිෂ්ඨ කම නැමැති ලායවැස්ම ගලවලා පැත්තකින් දාලා ඇද්ද මගේ පියාණනි යේසුනි මගේ දෙවියන් වහන්සේ සමාදානයේ සුභාරංචි නැමැති සූදානම නැමැති ඒ පාවන් ගලවලා ඇද්ද මගේ දෙවියන් වහන්සේ ඔබගේ නෑතර ගිහිල්ලා ඇද්ද මගේ ස්වාමීනි ඇදහිල නැමැති ඵලය ආහක් කරලා ඇද්ද මගේ දෙවියන් වහන්සේ පියාණනි මම යාච්ඡා කරන මේ වෙලාවේ ඒ වගේම මම මතක් කරනවා මේ වෙලාවේ මගේ ආදරණීය තරුණ දුවා දරුවනි ඔබ විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම් ඔබ විවාහ වෙන්න කලින් ඔබගේ තරුණයා සමග තරුණිය සමග එක එක ස්ථානයන් වලට ගිහිල්ලා විවාහ වෙන්න කලින් ඔබ ස්වාමි පුරුෂයන් භාර්යයන් ලෙස අබු සැමියන් ලෙස ජීවත් වෙමේ පාපය වෛශ්‍යකම මේ ජීවිතෙන් අතහැරලා දාපන් දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න කියන්නේ ස්වාමීනි මම අනුකම්පා කරන්ට මෙතෙක් දුර මෙවැනි පාපයන් තුළ ඉන්නවා නම් දෙවියන් වහන්සේ කියන්නේ ස්වාමීනි මම අද පටන් ඒක අතාරින්න යනවා. ඒ වංශිකමන හැබැයි වෙලා ඉන්නවා නම් ඔබගේ විවාහ පස්තිල කරන තරුණයා ඔහුට ඔබ කියන තරුණයක් හැටියට දෙවියන් වහන්සේ ඉදිරියේ මේ වංශිකමක් තිබෙනවා. මේ භයානක පාපේ මා කරන්ට යන්නේ නෑ නැවතත්. නුඹත් මේක කරන්ට එපා කියලා. ඒ වගේම ඔබ විවාහ වෙන්න ඉන්නව තරුණියන්ට ඔබ අනවශ්‍ය යෝජනා ගෙනෙන්න එපා. මේ සිරුර මට අර ස්ථානයේ පෙන්නපන් මේ ස්ථානයේ පෙන්නපන් මම බලන්න ආසයි මෙවැනි වෛශ්‍ය කාමාශයන් ඔබට එන්න බෑ. නුඹ දේව දරුවෙක් බැවින් නුඹ දෙවියන් වහන්සේ ඉදිරියේ නුඹගේ හැම පියවරක්ම කල්පනා කරමින් සුද්ධව තබා ගන්නට හැම මොහොතකම දෙවියන් වහන්සේ ඉදිරියේ මතක තබා ගන්නට ස්වාමිනී
මම යාචනා කරනවා මගේ දෙවියන් වහන්සේ අද දවසේ අසුවා වචනය තුළ බොහෝ අයගේ ජීවිත ඇස්ස වහන්සේ අරින්ට ඕනි කියලා ආත්මික මනමාලයේ සතු ලක්ෂණ ගුණාංග මොන් සම්පූර්ණ කරගෙන ඔබ වහන්සේගේ පැමිණීමේ දේශවෙන්ට ඕනි කියලා ඉල්ලනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි මේ වෙලාවේ අවසාන ආශිර්වාද ලබා ගමු. පියාණන් වහන්සේගේ කරුණාවද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමද මඟ පෙන්වද ඔබ සමගද අප සමගද පවතින සේක්වා යන්න සතුටින් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ආදරේ ජේසු පිළිගන්න